නමෝ බුද්ධාය. ඔබ සැමට යහපත් නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරමින් අදත් අපි සූදානම් සූර්ය මඩල සජීව ලෙස ඔබ වෙත ගෙනෙන්න. දහම තුල ඔබ තබන හැම පියවරක් පාසාම ඔබේ දිවියට හිමිවන්නේ යහපත්ම පැතුමක්, යහපත්ම ක්‍රියාවක්. ඒ නිසා අදත් අපි දහම ඇසුරේ ඔබේ ජීවිතය ආරම්භන්නට ආරාධනා කරනවා බොහොම පින්බර සිතින් යුතුව. අද දවසේදීත් අපි ජාතික රූපවාහිනියට සූර්ය මණ්ඩල අපේ වැඩසටහන වෙනුවෙන් සජීව ලෙස වැඩම කරවා ගත්තා. පැපිලියාන සුනේත්‍රා මහදේව පිරිවෙන් විහාරාධිකාරී දර්ශනපති ගෞරවනීය අපේ පුසල්ලායේ චන්දිම ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් මේ මොහොතේදී අපේ නිෂ්පාදක කණ්ඩායම වෙනුවෙන් අපි පාද නමස්කාරයෙන් යුතුව පිළිගන්නවා. අවසරයි අපේ ස්වාමින් වහන්සේ. අද දවසේදීත් අපි සූදානම් ඊටාම යහපත් වැදගත් ඒ වගේම පින්බර මාතෘකාවකින් අපේ වැඩසටහන ආරම්භන්න. සම්බුදු රජාණන් වහන්සේ සහ සම්බුදු දේශනාව අපේ ජීවිතය යහපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. ත්‍රිපිටකය තුළ, දහම තුළ සම්බුදු රජාණන් වහන්සේ පිළිබඳව බොහෝ වටිනා කාරණා අපිට දහම ඇසුරෙන් ලැබෙනවා අපේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම අද දවසේදී අපි සම්බුදු රජාණන් වහන්සේ හඳුනා ගැනීම කෙලෙසද අපේ වැඩසටහනට ප්‍රවේශයක් ලෙස ලබා ගන්න. හැම දිනාටම තිරුවන් සරණයි. ඇත්තටම අද අපි සාකච්ඡා කරන්නේ එළඹෙන වෙසක් පුර 15ක් පොහොය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ කවුද ඇත්තටම ඒ වගේම උන්වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට කොහොමද ගලපගන්නේ කියන කාරණාව ඔස්සේ තමයි අපි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමී විමසුව ආකාරයට ඇත්තටම සිතාර මහත්මිය මානව සමාජයේ මේ ලෝකේ පහළ වුණ ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ හඳුන්වා ගන්නට තියෙන හොඳම අදහස බුදුරජාණන් වහන්සේ අපි දන්නවා පළවෙනි ධර්ම දේශනාව සඳහා වඩිනකොට ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සඳහා සම්බුද්ධත්වයෙන් පසුව උපක කියන ආජීවකයා විමසනවා ඔබ කවරෙක්ද, ඔබ මොන වගේ කෙනෙක්ද කියලා විමසන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බා බිබු සබ්බ විදු හමස්මි සබ්බේසු ධම්මේසු අනූපලිත්තෝ සබ්බං ජහයෝ තණ්හක්ඛෝ විමුක්තු සයං අභිඥා කමිද්දු සෙය්‍යං කියන ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මේ ලෝකේ කියන්නේ තුන් ලෝකේම පිළිබඳව අවබෝධ කරගත්තු උත්තමයන්න් වහන්සේ. මම සියලුම ක්ලේශයන් ප්‍රහීන කරපු උත්තමයන්න් වහන්සේ. එතකොට මං අවබෝධ කර මේ ලෝකේ හැම දෙයක්ම අවබෝධ කරගත්තු උත්තමයන්න් වහන්සේ හැටියට උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ වගේම ඔය දෝන කියන සූත්‍රයේදී දේහ ලක්ෂණ පිළිබඳව දන්න එක බමුණෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ කවුද, ඔබගේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, ඔබගේ ඉරියව් පිළිබඳව විමසනකොට හිතා ගන්න බෑ ඔබ මිනිස්සෙක් නෙවෙයි කියන වෙලාවෙත් උන්වහන්සේ දේශනා කරේ පුණ්ඩරිකං යතා වග්ගු තෝයේන නූපලිප්පති නූපලිත්තෝමි ලෝකම්හි තස්මා බුද්ධෝස්මි බ්‍රහ්මණ කියන ආදි වශයෙන් අර මඩේ තියෙන විවිධ මල් වර්ග උඩට එනවනේ ජලයෙන් උඩට. එතකොට ආලෝකමත් වෙනවා වගේ මම manuss ලෝකයේ ඉඳලම අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨ උත්තමයන්න් වහන්සේ කෙනෙක් හැටියට උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඇත්තටම මේ හැම දෙයකින්ම පැහැදිලි කරන්නට යෙදුනේ උන්වහන්සේ මෙතන අපිට පැහැදිලි කරන දේ තමයි සාමාන්‍ය මිනිසෙක් හැටියට උප්පත්තිය ලැබලා පෙර භවයන් වල අඛණ්ඩව උන්වහන්සේ ගොඩනගාගත්ත ශක්තියින් සමග උන්වහන්සේ ඇත්තටම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට බොහෝ කාලයක් ඒ කියන්නේ අපිට ඒක සාමාන්‍ය බෞද්ධ සාහිත්‍ය උගන්වන්නේ අසංකේයකුත් කල්පලක්ෂ 4ක් කියලා. ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නමක් හැටියට බොහෝ කාලයක් අකණ්ඩව. ඒ කියන්නේ විටින් විට නෙවෙයි අකණ්ඩව උන්වහන්සේ ප්‍රතිපදාවන් පූර්ණේ කරගත්ත කුසල ශක්තියක් නිසා තමයි උන්වහන්සේට ඒ උත්තමයාණන් වහන්සේට පුළුවන් වුණේ බුද්ධත්වයේ කියන தත්ත්වයටපත් වෙන්න. ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙක්. නමුත් උන්වහන්සේ මේ ලෝකයේ පිළිබඳව විශ්ව ගවේෂණය, ඒ කියන්නේ අධ්‍යාත්මික සහ ලෝකෝත්තර කියන දේවල් වලින් ඉහළටම අවබෝධ කරගත්ත සියලුම ක්ලේශ ප්‍රහීන කරපු උත්තමයන්න් වහන්සේ. උන්වහන්සේ ඇත්තටම උන්වහන්සේගේ දේශනාව පිළිබඳව අපිට මේ
සමහර අය දර්ශනයක් හැටියට සාකච්ඡා කරනවා, සමහර අය බුදුදහම් ආගමක් හැටියටත් විස්තර කරනවා. හැබැයි ඕන විදිහට අපිට ඒක නිර්වචනය කරන්න පුළුවන්. නමුත් සැබෑම අදහස තමයි බුද්ධ දේශනාව කියන අදහස. ඒ කියන්නේ උන්වහන්සේට අවශ්‍ය වුණේ ඒ කියන්නේ අපිට අපේ ජීවිතේ අර්ථවත්ව සතුටින් ගත කරන්නට සහ නිවීම ඇති කරගන්න. ඒ කියන්නේ සදාකාලික සැනසීම කියන தত্ত্বය ඇති කරන්නට බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති කියලා උන්වහන්සේ දේශනා කරේ මම අවබෝධ කරගත්තා. කොහොමද ජීවිතය සැනසෙන්නේ? ජීවිතේ විමුක්තිය සදාගන්නේ කොහොමද? ඒ අවබෝධය මම ළඟා කරගත්තා. ඔබලත් ඒ අවබෝධය ළඟා කරගන්න කියන කාරණාව තමයි උන්වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඇත්තට මේ ලෝකේ තව ඔය ශ්‍රේෂ්ඨ පණිවරයෙක් හිටියා එඩ්වඩ් ජේ තොම්සන් කියලා. එතුමා ලියලා තියෙන ග්‍රන්ථයක එතුමා බුදුන් වහන්සේ කවුද කියලා විමසන අවස්ථාවේදී සඳහන් කරනවා බුදුන් වහන්සේ කියන්නේ පරණ ಭಾರತයේ තිබ්බ පරණ වාජන වලට අලුතෙන් ජලය එක් කරපු උත්තමයන්න් වහන්සේ හැටියට විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ ಭಾರತයේ පහළ වෙනකොට උන්වහන්සේ විවිධ සංකීර්ණ සමාජයන් තිබ්බේ. ඒ කියන්නේ විවිධ ආගමික මතයන් තිබ්බා. ඒ ආගමික මතයන්ත් එක්ක මිනිසු මුලාවටපත් වෙලා හිටියේ. ඒ කියන්නේ උන්වහන්සේ එතකොට අලුත් අර්ථකථනයක් ලබා දුන්නා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ කාලේ කීවේ මේ මිනිසු මැව්වේ මහා බ්‍රහ්මයා කියලානේ. හැබැයි බුදුන් වහන්සේ කිව්වා නෑ ඔබගේ අම්මා තාත්තා තමයි ඔබ මවලා තියෙන්නේ. ඒ දෙදෙනා තමයි මහා බ්‍රහ්මයා හැටියට වන්දනාමාන කරන්න කියන කාරණාව සඳහන් කරන්න යෙදුණා. එතකොට මේ ආදි වශයෙන් දැන් ඒ කාලේ ඇත්තටම උන්වහන්සේ පහළ වෙනකොට තිබුණානේ මේ ඔය භාවනා ක්‍රම තිබුණා. සීලය තිබුණා, සමාධි භාවනාවන් තිබුණා, ප්‍රඥාව පිරෙන මාර්ග තිබුණා. හැබැයි උන්වහන්සේ දේශනා කරේ මේ අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. ඒ කියන්නේ මේ සාමාන්‍ය සීලය, සාමාන්‍ය ප්‍රඥාව භාවනාව නෙවෙයි. උන්වහන්සේ දේශනා කරේ ගැඹුරු ප්‍රඥාව, ගැඹුරු අවබෝධය, ගැඹුරු සමාධියක් එක්ක තමයි උන්වහන්සේ මේ කාරණා පැහැදිලි කරන්න යෙදුනේ. ඇත්තටම අපිට නිවෙන්න ඕන නම් උන්වහන්සේගේ පණිවිඩය අපේ ජීවිතේට ඇතුළත් කරගන්න කියන කාරණාව තමයි දේශනා කරන්න යෙදුනේ. මොකද ධර්මයේ කියලා කියන්නේ මේ ත්‍රිපිටකයේවත් විහාරස්ථානවලවත් එහෙම නැත්නම් මේ අපි ඔය පොත්පත්වල තියෙන රාක්කවලවත් නෙමෙයි තියෙන්නේ. ධර්මයේ කියන එක අපි හදාරන්නට ඕනේ. එතකොට තමයි සැනසෙන්නේ. මොකද ගොඩක් අය කියනවා මේ අපි කොච්චර මේවා පුරුදු කරත් මේ සැනසීමක් නැහැ කියලා. නමුත් අපි කොහොමද ආමිෂ සහ ප්‍රතිපත්තිකරකෝ මේ නව වෙසක් පොරසලසක් පොය එළඹෙනවා. එතකොට ඒක නිමිති කරගෙන දැන් ඉඳලම මේ නිවස්වල ඉඳලාගම අපි වෙනස් විදිහට ධර්මයේ පිළිපදින්න උත්සාහ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඇත්තටම අර උන්වහන්සේ පිළිබඳව අර මේ සද්ධාව තියෙන්න ඕනේ. හැබැයි මේ සද්ධාව මේ ආකාරවතී සද්ධාවෙන් තමයි උන්වහන්සේ කවුද කියලා සිතාර මහත්මිය අපි තේරුම් ගන්නට ඕනේ. මොකද අපි ගොඩාක් දුරට උන්වහන්සේගේ ධර්මයේ කියන එක අපි පිළිගන්නවා සද්ධාව විතරක් මුල් කරගෙන. සද්ධාව මුල් වෙනකොට භෞතික වශයෙන් අපි දියුණු වෙන්න පුළුවන්. හැබැයි අපි අධ්‍යාත්මික හිඩස් ඇති වෙන්න පුළුවන්. අධ්‍යාත්මික හිඩස් වෙනකොට තමයි මේ මානවයා තුළ පිරිහීම ඇති වෙන්නේ. ඒ කියන්නේ කඩාවැටීම් ඇති වෙන්නේ. ගැටලුකාරී ස්වභාවයක් ඇති වෙන්නේ. ඉතින් අපි ඒක අද සමාජයේ සමහර අවස්ථාවන් වල අත්දකිනවා. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ නියම පණිවිඩය අපි ඉස්සරහට කතා කරමු. ඒ තුලින් අපේ ජීවිතේ වෙනස් කරගන්න ස්ථිරවම අපිට පුළුවන්කම ලැබෙනවා. එදා ಭಾರತೀಯ සමාජය තුළ තිබුණු ආධ්‍යාත්මික හිඩස පුරවන්නට සිදුවත් කුමාරයාගේ උපතත් සමග සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට සමග හැකි වුණා. ඔබ වහන්සේ සඳහන් කරාසේ ಭಾರತೀය සමාජය තුළ උපදින මිනිසුන්ට හිමි වුණේ Tamanගේ කුලයත් එක්ක තමයි වටිනාකම. නමුත් බුදුන් වහන්සේ එය සම්පූර්ණයෙන් මිනිසාගේ ක්‍රියාව මත මිනිසාගේ ජීවිතයට වටිනාකම ලබා දීම පිළිබඳව මුළු ලොවටම අකාලික ලෙස ගැලපෙන අදටත් මතුවටත් ගැලපෙන දහමයි දේශනා කරේ. දැන් සම්බුදු දේශනාවේ අන්තර්ගතය කුමක්ද? අපේ ජීවිතයට ප්‍රායෝගික ලෙස එකතු කරගන්න පුළුවන් කෙසේද? ඔබ වහන්සේ සඳහන් කර අපි දකින වැඩිපුරම ප්‍රවණතාවය තියෙන මේ ශ්‍රද්ධාවට මුල් වුණු ක්‍රියාවන්. ඇත්තටම සම්බුදු දහම සද්ධාව පමණක්ද කියන කාරණය විමසීමේදී අපි කොහොමද වටහා ගන්නේ අපේ ස්වාමීන් වහන්සේ? දැන් ඇත්තටම මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මේ 47 වන සූත්‍රයේ විමාංශක සූත්‍ර දේශනාව. ඒ දේශනාවේ සඳහන් වෙනවා මේ ධම්මේ පසිද්දති සද්ධාති නිට්ටං ගච්ඡති කියලා. ඒ කියන්නේ ධර්මය කියන එක එහෙම නැත්නම් සද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි කියන විදිහට බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අපේ ජීවිතයට ඇතුළත් කරගෙන
හිත හදාගෙන වචනේ කය පිරිසුදු කරගෙන දස කුසල් වඩන එක තමයි ඇත්තටම මේ සද්ධාව කියලා කියන්නේ. අපිට සද්ධානුසාරී සහ ධම්මානුසාරී විදිහට අපේ ජීවිතේ සකස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වත් පිළිවෙත් කරමින් ගුණධර්ම පුරුදු කරන ගමන්ම බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අපි කුමක්ද කියලා තේරුම් ගන්න උත්සාහ ගන්නට ඕන. විශේෂයෙන්ම දැන් උන්වහන්සේ ඔය සංයුත්ත නිකායේ කච්චානගොත්ත සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා. ඒ වගේම පළවෙනි ධර්ම දේශනාව වන ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන මේ ඇත්තටම මොකද්ද මේ ධර්මයේ කියන කාරණාව උන්වහන්සේ දේශනා කරන්න යෙදුණා. දැන් කච්චානගොත්ත සූත්‍රයේ සඳහන් කරන ද්වයංකෝපන කච්චායන ලෝකේ යේබුයේන අත්තිතංචේව නත්තිතංචේව. ඒ කියන්නේ මේ උන්වහන්සේ දේශනා කළේ මේ මධ්‍ය දකින්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ උබේ අන්තේ අනුපගම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා කියන්නේ පළවෙනි ධර්ම දේශනාවේ සඳහන් කරන්නේ. එතකොට ඇත්තටම බුදුරජාණන් වහන්සේට සිතාරා මහත්මිය අවශ්‍ය වුණේ මේ ධර්මයේ කියන්නේ කුමක්ද කියලා ගැඹුරින් අපි සහ සරලව අපිට පැහැදිලි කරන්න. දැන් අපි උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවෙම ඕන උනේ උන්වහන්සේ අපිට හිත හදන වැඩපිළිවෙලක් දේශනා කරන්න. එතකොට ගොඩාක් දුරට අර මධ්‍යම ප්‍රතිපදාව කිව්වහම අපි හිතන්නේ මේ අර කාමසුකල්ලිකාන යෝගයේ සහ අත්තකිලමතාන යෝගයෙන් වෙන් වෙලා මධ්‍යම මැදට වෙලා ඉන්න කියලානේ කියන්නේ. ඒ කියන්නේ මේ දෙකම නොකර වගේ අදහසන්නේ සමාජයේ තියෙන්නේ. දැන් අපි අහලා තියෙන කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ කම්සප්ප විඳින්න එපා කියලානේ. ශරීරයට දුක් විඳින්න එපා කියලා අත්තකිලමතාන යෝගයෙන් අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා. ඇත්තටම අපි ඒක මුලින්ම ගත්තොත් දැන් බුදුන් වහන්සේ එහෙමම දේශනා කරේ කියලාත් අපි තේරුම් ගන්න ඕනේ. දැන් කාමසුකල්ලිකායනු කියන අධික කම්සප්ප විඳිනවා කියන එක දැන් ඒක මේ භෞතික දේවල් තියෙන කෙනෙකුට ඒක විඳින්න පුළුවන්ද? එහෙම නැත්නම් දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තාම ලොකු හැම සැප සම්පත්ම තියනවා කියන්නේ. හැබැයි යා එතන දුකින් පීඩාවන් නම් ඉන්නේ. එතන යාට කාමසුකල්ලිකායනු යෝගයක් නැහැනේ. දැන් අපි කියනවා අහිංසක මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා අපි කියමුකෝ තමන්ගේ ළඟ තියෙන දේවල් පිළිබඳව මේ තෘප්තිමත් වෙනවා නම් තමන් සතුටින් ඉන්නවා නම් එතන එයාට කාමසුකල්ලිකාන යෝගයක් නේ තියෙන්නේ එතන. ඒ කියන්නේ එයාගේ භෞතික දේවල් නෙවෙයිනේ. හැබැයි අපි කියමු දැඩි සාමාන්‍ය යම්බිස අසරණ කෙනෙක් ඉන්නකොට එයාට හොඳ මොකක් හරි හොඳ කැම වේලක් ලැබෙනකොට එයා හිතනවා එයා ඉන්න රටාවට අනුව මේක තමයි හොඳම කැම වේල කියලා. ඒ කියන්නේ ඒක සාපේක්ෂයි නේද? ඒ කියන්නේ අපි ඉන්න තැන ඉඳලා මේ කාමසුකල්ලිකානෝ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තාම අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුහාඳුරෝ පහළ වෙනවා කියලා කියන්නේ රජමාලිගාවකනේ. එතකොට එතන කාමසුකල්ලිකානුയോഗයක් එතන අදහස් වෙන්නේ නැහනේ. ඒ කියන්නේ මෙතන කියන්නේ භෞතික දේවල් වලට අනවශ්‍ය විදිහට ඇලීම ඇති කරගෙන උපාදානය ඇති කරන කෙලවරක් නැතුව ඉන්න එක තමයි ඇත්තටම ඕනම තැනක ඉඳලා කාමසුකල්ලිකානුක වෙන්න පුළුවන්. ඔබ වහන්සේ සඳහන් කරන්නේ දැන් දහම මේ අපේ හිත තුල අභ්‍යන්තරය තුර වඩවා ගත යුතුයි කියන කාරණය. ඔව් අභ්‍යන්තර අනිවාර්යයෙන්ම වඩවා ගත යුතුයි. ඒක හරි විදිහට. ඒ කියන්නේ අපිට මෙතන මේ සැප සම්පත් තියෙන එකද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වන්නේ. එතකොට දුප්පත් කෙනෙකුටත් කාමසුකල්ලිකානුකෝගේ වෙන්න පුළුවන්. සැප සම්පත් වැඩියෙන් තියෙන කෙනාට අත්තකිලමතානුയോഗය හැසිරෙන්න පුළුවන් කියන එක තමයි අපි තේරුම් ගන්න. ඒ කියන්නේ මේ මනසේ තමයි හැමදේම තියෙන්නේ. දැන් අපි උපාදානය කරගන්නවා නම් අනවශ්‍ය විදිහට එතන කාමසුකල්ලිකානුയോഗයක් තියෙනවා. හැබැයි අපි සමහර භෞතික දේවල් තුල වුණත් අනවශ්‍ය විදියට පීඩාවක් මනසින් ඇති කරගන්නවා නම් ඒක තමයි ඇත්තටම අත්තකිලමතානුയോഗේ බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ දේශනා කරේ මේ මධ්‍ය ප්‍රතිපදාව කියලා කියන්නේ මොකක්ද? මැදට එන්න කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කිරීම තුල උගන්වන්නේ ඇත්තටම අනවශ්‍ය විදියට ඇලෙන ගැටෙන මුලාවට පත් වෙන ස්වභාවයෙන් වෙන් වෙන්න. ඔබ ඉන්න තැන ඉඳලම ඔබට ධර්මයේ පුරුදු කරන්න පුළුවන්. දැන් මේ කොරෝනා ව්‍යසනකාරී ස්වභාවය තුළ ගොඩක් අයට හිතෙන්නේ මේ අපි හිර වෙලා ඉන්නේ, එපා වෙලා ඉන්නේ, ඒකාකාරී කියන මෙහෙම ස්වභාවයන් තියෙනවා. ඉතින් ඒකත් ඇත්ත. හැබැයි ධර්මයේ කියන එක ජීවිතයට පුරුදු කරගත්තාම තමන්ට ලැබිලා තියෙන දේ, තමන්ගේ දරුවන් පිළිබඳව, භෞතික දේවල් පිළිබඳව තමන්ට තෘප්තිමත් වෙන්න පුළුවන් නම් සිතාර මහත්මිය ඇත්තටම එයාට පුළුවන්කම ලැබෙනවා මේ ධර්මයේ පිහිට රැකවරණය සලසා ගන්න. දැන් මේ කාලේ තමයි හොඳම කාලේ ධර්මයේ අපිට පුරුදු කරන්න. ඒ කියන්නේ තමන් ධර්මයේ කියලා කියන්නේ තමන්ගේ හිත තුල සැනසීම ඇති කරගන්න එක. එතකොට බුදුන් වහන්සේ හැම වෙලෙම දේශනා කර ඉන්න තැන නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් මජ්ක්‍ධිම නිකායේ 10 වෙනි සූත්‍රයේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්න ශුඤ්ඤාගාරගතවා කියලා වචනය. දැන් ඔබ අහලා ඇති ශුඤ්ඤාගාරගතවා කියලා කියන්නේ තමන් කොතනද ඉන්නේ කියන එක නේ වැදගත් වන්නේ.
ඉන්න තැන ඉඳලා ඇලෙන ගැටෙන මුලාවටපත් නොවි ඔබගේ ජීවිතයේ කුසලයට පුරුදු කරගන්නවා නම් ඒකට තමයි මධ්‍යයට අනුව ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒකට මධ්‍ය කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපේ මනස පිරිසුදු කරගන්න එක. අපි ඇලෙන ගැටෙන මුලාවටපත් නොවි අවිද්‍යාව තණ්හාව ඒ කියන්නේ පරමාර්ථ සත්‍ය හරියට තේරුම් අරගෙන මේ සම්මුති ලෝකයේ විතරක් ජීවත් නොවි. ඒ කියන්නේ දැන් අපි සම්මුති ලෝකයේ ජීවත් වෙනවා කියන්නේ අපි සමහර වෙලාවට මේ අපි පේන දේවල් විතරයි ඇත්ත කියලා තියෙනවා. අහන දේවල් තමයි මේ ඇත්තම කියලා හිතාගෙන ඉන්නවා. ඊට වඩා වෙනස් ජීවිතයක් තියෙනවා කියලා හිතන්න ඕන. දැන් බුදුදහමේ උගන්වනවානේ සුද්ධාෂ්ටය කියලා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තාම මම කියන කෙනෙක් සම්මුති වශයෙන් ඉන්නවනේ. සිතාරා මහත්මිය, චන්දි මහාඳුරෝ මේ අය නර්මනායගේ නම් තියෙනවා. එතකොට මේක සම්මුති. හැබැයි අපි ඇත්තම වශයෙන් ගත්තාම මෙතන සුද්ධාෂ්ටික. මෙතන බෙදලා ගියාම ඇති දෙයක් නැහැ. එහෙම කියන එක ගැඹුරක් ඇති කරගත්තාම අපිට අර මධ්‍ය තේරෙන්න පටන් ගන්නවා. මැදුම් පිළිවෙත තමයි බුදුන් වහන්සේ ඇත්තටම හැමතැනම දේශනා කරේ. කියන්නේ ඔබ මොන තැනක හිටියත් දැන් ශුන්‍යාගාරගතවා කියලා කියන්නේ gedara හිටියත් ආයතනෙක හිටියත් හිත හදාගන්න. ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරේ මේ අර බුද්ධත්වයෙන් අවුරුදු මුල් 20 වසර තුල උන්වහන්සේ වැඩියෙන්ම දේශනා කරේ සබ්බපාපස්සකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන. ඒ කියන්නේ හිත හදාගන්න පව් වලින් අයින් වෙන්න කුසල් වඩාන්න හිත භාවනාවට යොමු කරන්න කියන්නේ මේ දස කුසල් වඩනවා කියන එක තමයි. ඒක අපිට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා බුදුන් වහන්සේ අපිට දේශනා කරන්නට යෙදුනේ ආමිෂය තුල ප්‍රතිපත්තිකරක වෙන්න. ඒ කියන්නේ මධ්‍යම කියලා කියන එක. අපි කියන බෝධි පූජාවක් තියෙනවා කියන සිතාර මහත්මිය. බෝධි පූජාව තියලා අපිට ඒක ප්‍රතිපත්තියකට හරවා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් බෝධින් වහන්සේ නමක් කියලා කියන්නේ එතන ජීවමානව බුදුන් වහන්සේන අපි සංකේතවත් කරන්නේ. එතන බුදුන් වහන්සේ කියන අදහස ඇති කරගෙන අපි එතන ඉඳලා කරන්නට ඕනේ උන්වහන්සේගේ ඥානය පහළ වුණා. උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ මට වැටහෙවා කියන අදහස ඇති වෙනකොට අපේ හිත පිරිසිදු වෙනවා. අපිරිසුදු අකුසල චෛතසිකයන් අයින් වෙනවා. අන්න එහෙම අපි හිතන්න ඕනේ. බුද්ධ වන්දනාවක් කරත් එහෙම හිතන්න ඕනේ. එහෙම ප්‍රාර්ථනා කරනකොට තමයි ප්‍රතිපත්තිය වෙන්නේ. ඒතකොට ආමිෂය දැන් ආමිෂය විතරක්ම කරන එක නෙවෙයි ආමිෂයත් එක්ක ප්‍රතිපත්තිය දකින්න පුළුවන්. ආමිෂය තුල ප්‍රතිපත්තිය තියෙනවා. එතකොට හැම මොහොතකම අපි උපේක්ෂාව ඇති කරගන්න ඇලෙන ගැටෙන මුලාවට යන්න බෑ. මොකද අපි මොච්චර ඇලෙන්න ගැටෙන්න මුලාවට ගියත් මේ මනුස්ස ලෝකයේ තියෙන්නම ද්විතාවයක්. ද්විතාවයක් කියලා කියන්නේ දැන් අපි දුක තියෙන්නේ සතුටක් තියෙන හින්දා. අපිට බඩගින්නක් තියෙන හින්දා තමයි බඩගින්න දැනෙන්නේ. ඒ වගේම අපි මෙතන ඉන්නේ මේ ආලෝකයේ තියෙන කළුවර තියෙන හින්දා. ඒ වගේම අපිට ඕනම වෙලාවක ද්විතාවයක් තියෙනවා. ඒ ද්විතාවය කියන එක අපි හරියට තේරුම් ගන්න. එතකොට ද්විතාවයේ තේරුණු උපේක්ෂාවටපත් වෙන්න ඒක පුරුදු කරන්න ඕන. මේ මනසට දෙන පණිවිඩ තමයි පුරුදු හැටියට යන්නේ. අපි කියමුකෝ මනස තුළ හොඳ කුසල සිතක් ඇති කරගත්තා කියන්නකෝ. දැන් මේ උදෑසන මේ සූර්ය මණ්ඩල ශ්‍රවණය කරනවා. ඔබ මේ ශ්‍රවණය කරනකොට හිතන්න එක දහම් පදයක් හරි මගේ ජීවිතය තුළ පුරුදු කරනවා කියලා හිතනකොට ඒකත් එක්ක ඇත්තටම සිතාරා මහත්මිය අපි හැමදෙනාටම හොඳ සිතුවිලි ඇති වෙනවා. හැබැයි අපිට උදේ පාන්දරම නම් කරදරකාරී ජීවිතේ එපා වෙලා ඉන්නේ වැඩක් නැහැ හැම කියලා සිතුවිලි ආවොත් ඒ සිතුවිලි තමයි දිගටම ගමන් කරන්නේ. ඒ නිසා සිත පිරිසුදු කරගන්න මධ්‍ය දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒක විශිෂ්ට දේශනාවක්. අපි ගොඩක් දේශනාවල තියෙන්නේ ආගමික සමහර ශාස්ත්‍රවල සාසුන් වහන්සේලාගේ දේශනාවල තියෙන්නේ මේ කවුරු හරි මැව්වා හැමදේම වෙන්නේ යම්කිසි නියතියකට. අපේ බුදුදහම එහෙම නැහැ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ අත්ත දීපා විහෙරත බික්කේන අත්ත සරණ. ඒ කියන්නේ තමාට තමා පිහිටක් වෙන්න. ඒ කියන්නේ අපේ ළඟ තියෙන ශක්තිය මතු කරගන්න කියන එක. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලබනකොට සිද්ධාර්ථ කුමාරයා හැටියට උන්වහන්සේ අහලා තියෙන අපි බෞද්ධ සාහිත්‍යයේ ඔය භූමිජාල සූත්‍රයේ අංගුත්තර නිකාය අටක නිපාතයේ තියෙන භූමිජාල සූත්‍රය ඊළඟට ආච්චර්ය අබ්බුත ධම්ම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා. උන්වහන්සේ ඇත්තටම සමහර අවස්ථාවල මේ කතා කරා කියලාත් අහලා තියෙනවා. දැන් ඒ වගේ දේවල් ඇත්තටම මේ මානව සමාජයේ වෙලා තියෙනවා සිතාර මහත්මිය. ඒ කියන්නේ දැන් අපි ඒවා গুপ্ত දේවල් හැටියට නෙමෙයි අසාමාන්‍ය පුජ්‍යලෝ පහළ වෙනකොට එහෙම වෙලා තියෙනවා. සිංහනාද ආශ්චර්යමත් දේවල්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම 1870 ගණන් වල ප්‍රංශයේ එක දරුවෙක් ඉපදිලා තියෙනවා. ඒ හෙදි කයෙන් හරි අහලා තියෙනවා වෙලාව කීයද කියලා. එතකොට ඉපදුච්ච ගාමම දරුවෙක් කියලා තියෙනවා වෙලාව මේ වෙලාව කියලා. ඊට පස්සේ එයා කියලා තියෙනවා ප්‍රංශයට මේ ලබන අවුරුද්දේ හොඳ නැහැ ඒක කියන්න මං ආවේ කියලා ඒ වෙලාවේ මේ පරලෝ ගිහින් තියෙනවා. ඒ කියන්නේ ඒක වාර්තාවක් තියෙනවා බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ නායක මහහිමිපාණන් වහන්සේගේ අර බුදු සිරිත පිළිබඳව චරිතාපදානයක් තියෙනවා. ඒ ග්‍රන්ථයක අවශ්‍ය කෙනෙකුට බලන්න පුළුවන්.
ඒක පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේ මම වාර්තා බැලුවා සාමාන්‍ය ලෝකයට ඒ වගේ දරුවෝ 20 දෙනෙක් විතර පහළ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ අර ආශ්චර්යමත් සමහර චරිත පහළ වෙනකොට එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම සිද්ධි වෙන්නේ මොකක් නිසාද? අර පෙර භවයන් වල ගොඩනගාගත්ත ශක්තියින් එක්ක. ඒ කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ ඒකයි අර අපි ඉපදෙනකොටම දරුවෝ වුණත් වෙන අය වුණත් විවිධ ශක්තියින් එක්ක හැකියාවන් එක ඉපදෙන්නේ අන පුනර්භවය නිසා. ඒ කියන්නේ විවිධ ශක්තියින් අපි අරන් එනවා. බුද්ධත්වයේ කියලා කියන්නේත් එහෙම ශක්තියක්. ඒ කියන්නේ ඒ වගේම රහත්භාවය කියන්නේත් එහෙම ශක්තියක්. ඉතින් ඒ නිසා අපි මේක තේරුම් ගන්නට ඕනි. ආශ්චර්යමත් සිදුවීම් පවා ඒ වගේ උත්තමයන්න් වහන්සේ නම පහළ වෙනකොට ඇත්තටම මේ ඒ වගේ දේවල් වෙනවා. දැන් රීස් ඩේවිස් කියන පඬිවරයා සඳහන් කරනවා ඉන්දියාවේ මහා භාරතයේ පහළුණ ශ්‍රේෂ්ඨ මේ ලෝකයේ පහළුණ ශ්‍රේෂ්ඨයන් 6 දෙනෙක් ගැන සඳහන් කරනවා. ඒකේ දෙදෙනෙක් ಭಾರತයේ පහළලා තියෙන එක්කෙනෙක් තමයි ගෞතම බුදුන් වහන්සේ, අනිත් කෙනා තමයි ධර්මාශෝක රජතුමා. ඒ වගේ මේ ලෝකයේ අද වුණත් ගත්තාම බටහිර සාමාන්‍ය ඔය ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ බටහිර බොහෝ රටවල් වැඩිපුර මේ ධර්මයට දැන් යොමු වෙලා තියෙනවා. භාවනා ක්‍රම වලට යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මයේ පණිවිඩය අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නට ඕනේ. ඒ කියන්නේ ආතසී ක්ලාක් මහත්මයා සඳහන් කරන්නේ 2050 වෙනකොට මේ දාර්ශනික චින්තනයක් තියෙන බුදුදහම වගේ ආගම තමයි ඉතුරු වෙන්නේ කියලා අනාගතේ. හැබැයි අපි කී හිටියට වැඩක් නැහැ. ඒක පුරුදු කරන්න ඕනේ. ගොඩක් අය කී ඉන්නේ. නමුත් ඒක ජීවිතය තුළ පුරුදු කරගෙන ඒ සැනසීම අපි ඇති කරගන්න උත්සාහ කරන්නට ඕනේ. ඔබටත් මේ මොහොතේ සිට අපේ සූර්ය මණ්ඩල වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. අද අපේ මාතෘකාව සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු දේශනාව අපේ ජීවිතය තව තවත් යහපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඒ ප්‍රශ්න ගැටළු ඊට අදාළව ඔබට පවතිනවා නම් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට යොමු කිරීමෙන් පසුව දහම ඇසුරේ විසඳුමක් පිළිතුරක් ඔබට ලබා දෙන්න අපේ ස්වාමින් වහන්සේ සූදානමින් සිටිනවා. දහම තුලදී සම්බුදුරජාණන් වහන්සේගේ චරිතය විමසීමේදී උත්තාන වීරය, ඇරඹුම් ශක්තිය, ඒකායන අධිෂ්ඨානය කියන කාරණා සෑම මිනිස්සෙකුගේම ජීවිතයේ පවතින පැත්තෙන් ඉහළට ගැනීම වෙනුවෙන් අපිට ඉතාම හොඳ උදාහරණ සපයනවා. බුද්ධ චරිතය තුළින් අපේ ස්වාමින් වහන්සේ දැන් දහමත් ප්‍රායෝගික ලෙස අපේ ජීවිතයට එක් කර ගැනීම ප්‍රතිපත්ති ගරුක වීම නම් කොහොමද අපි ඒ පුරුදු පුහුණු කරන්නේ? බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් 2600 වසරකටත් වැඩිය කාලයක්. හැබැයි අපි තවමත් කොතනද ඉන්නේ කියලා අපිට තනි තනිව විමසන්න වෙනවා මේ මනුස්ස ලෝකයේ තුල අපේ ස්වාමින් වහන්සේ. ඔව් දැන් මෙහෙමයි සිතාර මහත්මිය. දැන් අපි දන්නවා සමහර ලෝකේ සාමකාමී රටවල් ගත්තාම ස්කැන්ඩිනේවියානු වගේ රටවල් ගත්තාම බෞද්ධ කියන නම ඒගොල්ලෝ දන්නේ කියන්නේ බුදු දහම කියන එක ගොඩක් ඒගොල්ලෝ ඒ විදිහට පිළිපදින්නේ. නමුත් බුදුහාමුදුරන්ගේ දේශනා කරලා තියෙන පණිවිඩයට අනුව අය ජීවත් වෙනවා. ඒ කියන්නේ අපේ රටේ සමහර විට සමහර අය අපි දකින දෙයක් තමයි මේ සාම්ප්‍රදායික වශයෙන් බුදුදහම ඒගොල්ලෝ බෞද්ධයන් හැටියට කියනවා. දැන් සාමාන්‍ය ඒ අයට කියන්නේ බුද්ධඝම් කාරයෝ කියලා. සාමාන්‍ය ඒකට අමනාප වෙන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි ඇත්තටම බුදුදහම පිළිපදින අය කියන්නේ බුද්ධ ශ්‍රාවකයන් කියලා. ඒතකොට බුද්ධ ශ්‍රාවකයෝ තමයි මේ බුදුන් වහන්සේගේ පණිවිඩය හරියට පිළිපදින්නේ. ඒ කියන්නේ පණිවිඩය කියලා කියන්නේ වෙන 아무තු දෙයක් නෙවෙයි. හිත හදාගන්න දර්ශනයක්. දැන් ওই කතාවක් තියෙනවා. එක අවස්ථාවක මේ විශාල පිරිසක් මේ යනවලු මේ බුදුන් වහන්සේ වඩිනවා කියලා මේ ඇත්තටම ඔක සෙන් කතාවක්. විශාල පිරිසක් යනවලු බුදුන් වහන්සේ වඩිනවා කියන අදහසට මේ එක තැනකට. ඒ අවස්ථාවේදී මේ එක්කෙනෙක් අතින් මේක අහිංසක මිනිහෙක් වැටිලා ඉන්නවලු. අහිංසක මිනිහා ඉතින් සමහර අය පාගගෙන යනවලු. අවසානයේ එක්කෙනෙක් තමයි යාට උදව් කරලා තියෙන්නේ නැගිටින්න එහෙම. ඊට පස්සේ දැන් අනිත් දැන් එයා මේ කතා වෙනවලු කොහොමද බුදුහාමර වෙනවා මං එහෙට තමයි යන්නේ මං ඒ අතර තමයි ඔයාට උදව් කරේ කියලා. ඒ බුදුහාමුදුර තමයි මම කියලා එයා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන කියන දේ තමයි අපේ මිනිස්සු ළඟ අර බෞද්ධ කියන මතය තියෙනවා. හැබැයි මානව දයාව අර හදවතේ තුන මෘදු බව, කරුණාව, මෛත්‍රිය කියන එක ගොඩාක් අඩුකමක් තියෙනවා. ඒතකොට බුදුන් වහන්සේ හැම වෙලේම අපිට දේශනා කරන්නට යෙදුනේ අපේ ළඟ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා කියන්නේ අපි වෙනස් වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි ධර්මයේ දැන් ගොඩක් දුරට අපි අර ධර්මයේ මේ අලංකාර ආභරණයක් හැටිනේ කරන්නේ. ඒ කියන්නේ අත්ුක්කංශන පරවම්බන. අපි ගොඩක් දුරට කරන්නේ අපි කැපී පෙනෙන්න වගේ ස්වභාවයන් සමහර වෙලාවට. ඒ වගේම අනිත් අයට වඩා අපි කරන්න ඕනේ. දැන් සමහර අය ඉන්නවා අනිත්
කෙනා මේ සෝතාපන්න වෙයිද කියලා බයට තමයි මුලින් සෝතාපන්න වෙන්න යනවා. ඒ කියන්නේ එහෙම ස්වභාව සමහර අවස්ථා අපි අහලා තිනවා. ඒ කියන්නේ එහෙම ස්වභාවිකුත් තියෙනවා. ඒ කියන්නේ එහෙම නෙවෙයි ධර්මයේ කියලා කියන්නේ හිත හදාගන්න එක. තමන් ළඟ බලන්න මම බෞද්ධ නම් මගේ ළඟ මොනතරම් කරුණාව, මෛත්‍රිය ආදී දේවල් තියෙනවද? මගේ ළඟ මොනතරම් ගුණධර්ම තියෙනවද කියලා මම හිතන්නට ඕන. ඒ කියන්නේ එහෙම හිතන එක තමයි අපේ ජීවිතේ වෙනස් වෙනවා කියලා කියන්නේ. දැන් අපි සෝතාපන්න වෙන්න බෑ අපේ ළඟ ගුණයක් නැත්තම්. අපේ ළඟ වචනවල පිරිසුදු නැත්තම්, ක්‍රියාව පිරිසුදු නැත්තම්, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස කියලා කියන්නේ ඒක. ඉතින් ඒ නිසා ඒක අපේ ජීවිතය තුළ ඇති කරගන්නට. ඒක ඇති කරගන්නවා කියලා කියන්නේ අපිටම පුළුවන් ඒක ඇති කරගන්න. ඒක මේ වෙන කාටවත් ඇති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා බුදුන් වහන්සේ දේශනා කරේ මේ තුම්මේහි කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා පටිපන්නෝ පමොක්කන්ති ජායිනෝ මාර බන්ධනා කියලා. බුදුන් වහන්සේ කියන්නේ තමන් මම ඔබට පණිවිඩයක් දේශනා කරලා තියෙනවා. ඔබගේ පණිවිඩය මගේ පණිවිඩය ඔබගේ ජීවිතේ දිගටම පුරුදු කරන්න කියනවා. දැන් අපි ගත්තාම උන්වහන්සේගේ දේශනාවට අනුව සිතර මහත්මිය කොටස් කිහිපයකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ හැම කෙනාම එක වගේ නෙවෙයි. නානත්ත් කාය, නානත්ත් සංඥා. එතකොට Tamanට ගැළපෙන විදිහට තමයි ධර්මයේ පුරුදු කරන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත, රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත මේ ආදී වශයෙන් විස්තර කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම සමහර අය කැමති ධර්මයේ වැඩිපුර අහන්න. නේද? සමහර අය ධර්මය අහන්න කැමති. සමහර අය කැමති මේ භාවනා ක්‍රම පුරුදු කරන්න. සමහර අය කැමති මේ පින්දහම් සිද්ධ කරගෙන එහෙම සද්ධානුසාරී විදිහට හැසිරෙන්න. සමහර අය කැමති ප්‍රතිපත්තිකරුක ජීවිත ගත කරන්න. එතකොට මේ මොන විදිහින් හරි තමන්ගේ ජීවිතය තුළ මේ ධර්මයේ මතු කරගන්න පුරුදු කරන්නට ඕනේ. ඒ කියන්නේ අඛණ්ඩව ධර්ම ප්‍රතිපදාව තුළ ඉන්නකොට තමයි අපිට මේ ශක්තිය මතුවෙන්නේ. ඒ කියන්නේ මේ ශක්තිය කියන එක අවදි කරගන්නට ඕනේ. දැන් ගොඩක් අයට වෙලා තියෙන දේ තමයි අපි පෙර භවයන් වල බොහෝ කරපු කුසල ශක්තියින් අපේ ළඟ තියෙන එක වැහිලා තියෙනවා. දැන් නිවන ගත්තාම සිතාරා මහත්තයා නිවන කියන එක අපේ ළඟ නිවන සඳහා අවදි කරගත යුතු ඒ ශක්තිය අපේ ළඟ තියෙන්න පුළුවන්. ඒ ශක්තිය වැහිලා තියෙන. ඒක මතු කරගන්නට ඕනේ. ඒ මතු කරගන්නේ කොහොමද? අපේ මනසෙන් අනවශ්‍යට ඇලෙන එක, ගැටෙන එක, මුලාවටපත් වෙන ආදී අකුසල සිතුවිලි අයින් කරන්න. දැන් අපිට බලන්න මේ කොරෝනා කාලේ වුණත් මේ ලෝකේ මේ මොනතරම් මේ ප්‍රශ්න වෙනවද? මිනිස්සු හොඳට ඉන්න මේ ආර්ථිකයේ තියෙන නැති හැම කෙනාම මේකෙන් ව්‍යසනයටපත් වෙනවනේ. එතකොට අපිට තේරුම් ගන්න බෑයිද අපි මොකද්ද අපේ ජීවිතේ? මේ බුදුන් වහන්සේ දැන් උන්වහන්සේ ඇත්තටම උන්වහන්සේගේ දේශනාව තියෙන්නේ නහි සීලවතං හේතු uppajjanti තථාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා. බුදුන් වහන්සේ දේශනා කරේ උන්වහන්සේ පහළ වෙන්නේ මේ සාම්මුති දේවල් කියන්නේ නෙවෙයි. ඉපදෙන එක, ලෙඩ වෙන එක, මරණයටපත් වෙන එක, ජීවත් වෙන්නේ කොහොමද? ඒවා උන්වහන්සේ දේශනා කරා වෙලාවල් තියෙන අවස්ථාවන් වල. ඒකට නෙවෙයි උන්වහන්සේ දේශනා කර මේ විශ්ව ක්‍රියාකාරීත්වය අපි තේරුම් ගන්නේ කොහොමද කියලා. මොකද්ද තේරුම් උන්වහන්සේ දේශනා කරේ? අපි වෙනස් වෙනවා. අපේ වෙනස දකින්න කිව්වා. ඒ කියන්නේ අපි හැම වෙලේම අර ද්විතාවයක් ගැන සඳහන් කරනවානේ. ඒකත් එක්ක නිතරම වෙනස් වෙන ස්වභාවය අපි තේරුම් ගන්න කිව්වා. ඒ වගේම වෙනස් වෙන ඒවාට පිළියම් කළා කියලා එතනින් අයින් වෙන්නේ නැහැ. ඒතර ඒකට කියන්නේ වෙනස් වී පවතිනවා. දැන් අපි බඩගින්නට බත් කෑව ආහාර ටිකක් ගත්තට ඒ වෙලාවට විතරනේ ටික වෙලාවක් ඉන්න පුළුවන්. හැබැයි ආයමත් බඩගින්නනවා. ඒකට තමයි දුක කියලා කියන්නේ. ඒ කියන්නේ වෙනස් වී පවතින හැමදේම මේක නඩත්තු කරන්න ඕනේ. අපේ ජීවිතේ නඩත්තු කරමින් යන්නට ඕනේ. වෙනස් වී පවතිනවා. ඒ වගේම ඒ දෙකම තේරුම් ගන්නට අපේ ළඟ තියෙන අර ඊගෝ එක නේද? අපේ ළඟ තියෙන මමත්වයේ කියන එක අයින් කරගෙන පරමාර්ථ සත්‍ය දකින්න කියන මේ පණිවිඩය දේශනා කරන්න තමයි බුදු කෙනෙක් විශේෂයෙන්ම පහළ වෙන්නේ. එතකොට ඒ සත්‍යතාවය අද අපිට අස්පනා අපිටම පේනවනේ. ඒක අපේ ජීවිතය තුළ පුරුදු කරගෙන ජීවිතය අධ්‍යාත්මික වශයෙන් වෙනස් වෙන්න තමයි ඇත්තටම බුදුන් වහන්සේගේ පණිවිඩය අපිට දේශනා කරේ. වෙසක් තෙමගුල සිහිපත් කරගෙන අපි වෙනස් වෙනවා කියන්නේ ආමිෂය සිද්ධ කරන විතරක් නෙවෙයි. දැන් වෙසක් කූඩු හදන එක, බකට් පත්තු කරන එක, තොරන් හදන එක මේවා කරන්න මේ කාලේ වුණත් ගෙවල් වල එහෙම ඒවා ළමයිට හොඳයිනේ නේද? නමුත් ඒකෙන් වැඩිහිටියන්ට වෙන ලොකුවට ඒක බලපාන්න නැතුණාට පස්සේ ළමයිට ඒ මාර්ගය තුලින් වෙනස දකින්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි අපිට වැඩිහිටියන් හැටියට ඊට වඩා වෙනස් විදියට ධර්මයේ අපේ ජීවිතේට පුරුදු කරගන්න උත්සාහ කරගන්න ඕනේ. ඒ දහම ප්‍රායෝගික ලෙස අර්ථවත් ලෙස එකතු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව තෙමගුල වෙනුවෙන් අපි කතා බහ කරන්න සූදානම්. අපිට ප්‍රථම දුරකථනය අමතව සම්බන්ධ කරගන්න අවසර ලබා දෙන අපේ ස්වාමින් වහන්සේ කැස්බෑවේ සිට ශිරානි මහත්මිය සම්බන්ධ වෙනවා. අයිබෝවන් යහපත් දවසක් ඔබට. අයිබෝවන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඔබට ස්වාමීන් වහන්සේ කෙනෙකුට දෙන්න පුළුවන් මම මේ අහන ප්‍රශ්න ටිකක් මෝඩ බොල්ද ප්‍රශ්නයක්ද කියලා. නමුත් මේක මට निराකරණය කරගන්න ඕනේ ඔබ වහන්සේගේ. මම නිවසේ බුදු පහන පත්තු කරනවා.
මම විතරම මාසයකට පමණ මම තෙල් දිනක් තියා ගන්නවා. ඉතින් මට ඉදිරියටත් පත්තු කරන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ බුදු පහනේම පත්තු කරන් එනකොට මේ කාලවකවානුවේ මට එළියට බහින්න බැරි අපිට බැරි නිසා මම දැන් ගෙනාපු තෙල් අවසන් වීගෙන යන්න එනවා. ඒකට වෙසක් පොයත් මට ළඟ මට හිතට දැනෙනවා මම පහන නොදල්වා මං තැන් පූජා කරලා ඒ කරන කර දෙයින් මට අකුසල කර්මයක් ලැබෙයි කියලා මට යම් කිසි හේතුවකට දැන් එළියට බහින්න බැරුව තේ ඉවර වුණොත් මං ගෙනාපු පහන නොදල්වා අනිත් පූජාවල් කරොත් බුදුන් වහන්සේට මට යම් කිසි අකුසල කර්මයක් ලැබෙයිද කියලා මට වහන්සේගෙන් දැනගන්න ඕනේ. හොඳයි ස්තුතියි. දැන් පවතින තත්ත්වය පිළිබඳව එතුමිය සඳහන් කරන්නේ එතුමිය ජීවත් වෙන්නේ කැස්පෑ ප්‍රදේශයේ කියලා සඳහන් කරා. ඔව්. ඇත්තටම එතුමිය හොඳ ප්‍රශ්නයක් යොමු කළේ. මෙහෙමයි. දැන් අපිට බුදුන් වහන්සේ දේශනා කරලා නැහනේ අපිට අකණ්ඩවම කරන්න කියලා. ඒ කියන්නේ අපිට පුළුවන් වෙලාවට තමයි අපි පින්දහම් කරන්නට ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම ඔබතුමිය පහන් දැල්වනවා. හැබැයි ඔබතුමියගේ තෙල් ඉවර වුණාට පස්සේ ඔබතුමියට අනිකුත් දේවල් පැම් පූජා කරන එක, මල් පූජා කරන එක ඒ දේවල් කරන්න. එතකොට ඔබතුමිය පහන් නොදැල්ලුවා කියලා අකුසලයක් වෙන්නේ නැහනේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් සමහර අය උදේට දහවල්ට දානේ පූජා කරනවා. සමහරට අපි කියමුකෝ වන්දනා ගමනක් ගියා කියලා. වෙන ගමනක් ගියා කියනෝ දවස් 3-4ක් ගෙදර නැහැ. එතකොට ඒක නොකරා කියලා එහෙම කවදාකවත් අකුසලයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනින් වෙන දේ තමයි Tamanට පුළුවන් හැම වෙලෙම අපි මේ දේවල් කිරීම තුළ විශාල කුසලයක් තමයි ගොඩනගන්නේ. එහෙම නොකලා කියලා අකුසලයක් වෙන්නේ නැහැ කවදාකවත්. මොකද උන්වහන්සේ කියලා කියන්නේ එහෙම මේ මිනිසුන්ට එහෙම පීඩාවක් දෙන නියතියක් නෙවෙයිනේ. උන්වහන්සේගේ අපිට පුළුවන් හැම අවස්ථාවක උන්වහන්සේ වෙනුවෙන් ආමිස පූජාවන් පවත්වලා ප්‍රතිපත්තිය අපේ හිත තුළ ඇති කරගත්තාම ඒ තුළ විශාල කුසලයක් ගොඩනගෙනවා. දැන් පහන කියන්නේ ඇත්තටම උන්වහන්සේට නෙවෙයි එතන ආලෝකය ලැබෙන්නේ. අපි පහන් දැල්වලා අපි ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේට තිබ්බ ඥානය වගේ මගේ ජීවිතය තුලත් මේ ඥානය පහළ වේවා කියන ආලෝකය පහළ වේවා කියන්නේ මේ ආලෝකය වගේ ඥානය පහළ වේවා. ඒ කියන්නේ ආලෝකය කියන්නේ සීමාවක් නැහැනේ. දැන් අපි මල් පූජා කරනවා. මල් පූජා කරනකොට සුවඳ ලස්සන වගේ හිතනවා. නමුත් ඊට වඩා එතන ගැඹුරක් තියෙනවානේ. එතන කියන්නේ මොකද්ද? මේ මල් මේ අපේ ශරීරයේ විනාශ වෙලා යන වෙනස් වෙන හැමදේම වෙනස් වෙනවා. ඒ වගේ අනිත්‍යතාවයේ මෙතන සංකේතවත් කරන්නේ. දැන් අපි ගත්තාම සුවඳ දුම් පූජා කරනවානේ. එතන කියන්නේ මොකද්ද? සුවඳ නෙවෙයි. බුදුන් වහන්සේගේ සුවඳ දැනෙන්නේ නැහැනේ. හැබැයි අපි ජීවමානව බුදුන් වහන්සේ ළඟ සුවඳ කූරු පත්තු කරලා හිතන්නේ මොකද්ද? මේ සුවඳ දුම් වගේ මගේ සීලය ගුණය හැමතැනම පැතිරේවා. ඒක ජීවිතය තුල ගොඩනගේවා කියලා හිතන්නේ. එතකොට ඒ නිසා කවදාකවත් අපිට නොකරා කියලා කවදාකවත් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි කරන්න ඒවා පුළුවන් හැම වෙලේම සිද්ධ කරන්න විශාල කුසලයක් ගොඩනගෙනවා. මොකද බුදුහාඳුරෝ දේශනා කරේ ආමිෂය තුල ප්‍රතිපත්තිය දකින්න පුළුවන්. සද්ධාව වැඩි වෙන්න ඒ දේවල් සිද්ධ කිරීම තුල අපිට ස්ථීර වශයෙන් අපේ ජීවිතය තුල මේවා දියුණු වෙලා අපේ ජීවිතයේ ප්‍රඥාව සම්මා දිට්ඨිය පවා පහළ කරගන්න පුළුවන්. ඒ නිසා අපිට අකණ්ඩව සිද්ධ කරන්න බැරි වුණා කියලා ඔබ දුක් වෙන්න එපා. එහෙම කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. දැන් සමහර අය වැරදි මිත්‍යා මත තියෙනවා බුදු පිළිම මෙතන තියෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. මේ දිශාව තියෙන්න ඕනේ එහෙම එකක් නැහැ. බුදුහාමුදුරන්ට gedara හොඳම ගරු කරන්න පුළුවන් තැන තමයි බුදු පිළිමේ තියෙන්නට ඕනේ. බුද්ධ වන්දනා කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගේ වැරදි දේවල් හිතන්න ඕනේ නැහැ. අපිට පුළුවන් අවස්ථාවක ඒ ප්‍රතිපත්තිගරුක ජීවිතේ පුරුදු කරන්න කියලා තමයි හැමදෙනාටම සිහිපත් කරලා සිටින්නේ. 0112 50යි 10යි 53 අපේ දුරකථන මාර්ගයට තවත් දුරකථන ඇමතුමක් ලැබෙනවා. රාජගිරියේ සිට තිස්ස මහතා අප සමග සම්බන්ධ වෙන අයිබෝවන් යහපත් දවසක් ඔබටත්. අයිබෝවන් තෙරුවන් සරණයි. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී මුළු ලෝකක්ම සසර බිය පිළිබඳව මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වෙච්ච සංතාපයටපත් වෙච්ච අවස්ථාවක්. මේ අවස්ථාවේදී බුදුදහමින් කියවෙන ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන මහා පාඨයත් ඒකම ගැලපෙන බහුජන හිතාය බහුජන සුඛාය කියන තේමාවත් මේ දෙකම මිනිසුන්ට ක්‍රියාත්මක කරද්දී එකට ගලප ගන්න පුළුවන්. මෙතන ධර්ම කියලා කිව්වේ ස්වභාව ධර්ම පිළිබඳව උගන්වන බුදුදහමේ මිනිසුන්ගේ තියෙන බුදු ගුණයක් මිනිසුන් තුල ක්‍රියාත්මක කරවන්න. තමන් උපමා කරගෙන අනුන්ට සලකන්න. වචනකින්වත් අනුන්ට රිද්දන්න හොඳ නැහැ. සතර සංග්‍රහ වස්තුලින් බුදුරජාණන් වහන්සේ මේ තේරුම් කරලා තියෙනවා කොහොමද අපි මිනිස්සුන්ට සලකන්න ඕනි කියලා. ඒත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි දැක්කම පසුගිය වකවානුව තුළ සිල්වත් ගුණවත් මිනිස්සුන්ට
කටයුතු කිරීමේදී හිංසා වීම මේකෙන් ඇත්තටම රටේ බොහෝම හොඳ සම්පත් වලට පවා කටයුතු කරන්න ප්‍රශ්න ඇති වෙනවා. එතකොට හිංසාවට වේදනාවට පත්වීම තුළින් කාටද මේ වෙන්නේ? දෙවියන් ප්‍රිය කරන දෙවියන් ගරු කරන සිල්වත් ගුණවත් මිනිස්සුන්ට. එතකොට දෙවියන්ට පින් දෙන්නත් සිල්වත් ගුණවත් මිනිස්සු ඕනේ. දෙවියන්ට පවා වේදනාවක් ඇති වෙනවා. මෙතන පේනවා මේ පරිසරය. මම හිතන්නේ nature the god කියන පරිසරය තමයි දෙවියෝ. ඒ දෙවියෝ මේක අපිට නොපෙනෙන දිව්‍යමය භාවයක් අපි විසින් ආදරය කරන්න ඕන දෙයක් අපි විනාශ කරපුවම මිනිස්සුන්ට මේක තේරුම් කරන්න බැරි අවස්ථාවක් එනකොට ස්වභාව ධර්මයේ නැවත තේරුම් කරනවා මෙන්න මෙහෙමයි කියලා. ඉතින් එතෙන්දී නැවත සැරයක් ඇත්තටම මේ ගුණධම් රකින්න මෛත්‍රී කරුණාවෙන් ලෝකයට කටයුතු කරන්න පුළුවන් නැවත ලෝකය අලුතෙන් කැරකෙන්න බලයි. ඉතින් ඒ නිසා අපිට හිතන්න තියෙන්නේ මෛත්‍රී කරුණාවෙන් කටයුතු කරන්නත් ඒ වගේම මේක සුදුසු කර්මාන්තයකට සුදුසු මිනිසුන්ට ජීවන පරිසරයක් හදලා දෙන්න කියනක කියන්නේ එවැනි තත්වයක් නැවත හදාගෙන කවුද කරේ වැරදි කියන එක නෙමෙයි. කොහොම නමුත් කවුරු වැරදි කරත් අන්තිමට අපි ඔක්කොන්ටම දේ දුක විඳින්න වෙනවා. ඒ නිසා මේ පිළිබඳව සසර පිය පිළිබඳව සංතාපයටපත් වෙච්ච අවස්ථාවක මිනිසුන්ට නැවත වඩා හොඳ දේ ගුණදහම් රකින්න පසුබිමක් දෙනවා නේද? ඒ වගේම බුදුදහමින් අනුන්ට සලකන්න සතර සංග්‍රහ වස්තු වලින් වචනකින්වත් අනුන්ට රිද්දනවා නම් ඒක කොච්චර වරදක්ද කියන එක. ඉතින් ඒ නිසා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අලුතෙන් ලෝකය හදාගන්න අවස්ථාවක් නේද මේක. ඒ වගේම මිනිසුන්ගේ හිතවල අපේක්ෂා භංගත්වයටපත් වෙච්ච එක ඒ හොඳ අපේක්ෂාවක් බවට ප්‍රභාස්වර හිතක් හදාගන්න හොඳ අවස්ථාවක් කියන එක අපි ධනාත්මකව හිතුවොත් එහෙම නේද අපි ස්වාමීන් වහන්සේ ලෝකේ ඉදවන්න ඕනේ. හොඳයි. ඔබතුමාගේ අදහසත් අපි අගය කරනවා. අපි ස්වාමීන් වහන්සේ දැන් මේ අදහසත් එක්කම අපි කතා බහ කරොත් බුදුන් වහන්සේ දේශනා කොට තිබෙනවා අපි මේ ලෝකවාසී සියලු දෙනා උන්වහන්සේගේ දේශනාවට අනුව චරිත 6කට බෙදා දක්වනවා. දැන් මේ ලක්ෂණ තියෙන චරිතනේ අපිට මුණ ගැහෙන්නේ දැන් එවැනි විසම සමාජයක් තුල දහම ජීවිතය තුළ පුරුදු පුහුණු කිරීමේදී ඒ පුද්ගලයා කොහොමද දහම Tamanගේ ජීවිතයට එක් කරගන්නේ? ඔව්. දැන් අර පැහැදිලි කරන්න දෙන තිස්ස මහත්තයා මම දැකලා තියෙන සමහර මාධ්‍ය වලට එතුමා එහෙම අදහස් දක්වනවා. හොඳ අදහස්. එතුමා ඒ ධර්මයේ පිළිබඳව ලොකු උනන්දුවක් තියෙන මහත්තයෙක් අපි අවස්ථාවන් වල දැකලා තියෙනවා. ඊටාත්ම වැදගත් අදහස් කිහිපයක් තමයි එතුමා සමාජෙට ඉදිරිපත් කරන්නට යෙදුනේ. ඇත්තටම එතුමා කියනවා වගේ අපේ මිනිසුන්ගේ පිරිහීම, ඒ කියන්නේ ಗುಣධර්ම වලින් අයින් වීම, සමාජයට මේ සබහාදාමට වෙන හානි මේ හැම දෙයක්ම වෙන්නේ මිනිසා මේගේ විපර්යාස එහෙම නැත්නම් වෙනස් වීම කියලා කියන්නේ මනසේ අපිරිසුදුකමනේ. ඒ කියන්නේ ධර්මයේ කියන එකෙන් අයින් වුණාම මිනිස්සු අර ඕලාරික විදිහට එහෙම නැත්නම් අර මේ සාමාන්‍ය කියන්නේ අර ආයුර්වේදෙත් කියන්නේ සත්ක්‍රියාතික කලී කියලා කතා කරනවානේ. ඒ කියන්නේ මානවයාගේ ආරම්භයේ මිනිස්සු හොඳයි කියනවා. පහු වෙනකොට වෙනස් වෙලා ಗುಣධර්ම නැති කාලයක් එනවා කියනවා. දැන් අරිය පරේෂණ සූත්‍රයේ මේ කියන්නේ චක්කවර්ති සීනන්ද සූත්‍රයේ දීඝනිකාය 26 වෙනි සූත්‍රයේ තෝක දේශනා කරලා තියෙනවා. එතකොට සුළු එන්ඩෙන්ඩ අපිට කොච්චර අපි කතා කරත් මොනතරම් මේ මරණ බිය දැක්කත් මේ සමාජයේ සබහාදාමයෙන් වෙන විපර්යාසයන් දැක්කත් මිනිස්සු සමහර ඒවා තේරුම් ගන්නේ නැහැ කියනවා. ඒක තමයි ස්වභාවය. ඒ කියන්නේ මේ මනුස්ස මානවයාගේ පරිහානය කියන එක ටිකෙන් ටික ඒක එන්න වැඩි වෙනවා කියනවා. ඒක බුදුන් වහන්සේ චක්කවර්ති සීනන්ද සූත්‍රයේ දේශනා කරන්න යෙදුණා. නමුත් සුළු පිරිසක් හරි එකතු වෙලා දැන් එතුමා වගේ බොහෝ පිරිසක් ඉන්නවනේ. එතකොට අපි එකතු වෙලා බුදුන් වහන්සේගෙන් පඩිමිඩිය මොකද්ද? අපි කරගන්න යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. අපි වපුරන දේවල් වලට තමයි මේ ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තාම අපි මේ ගස් කොළන් විනාශ කරනවා නම් අපිට හොඳ ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. අපිට රස්නිය ඇති වෙනවා. කාන්තාර වගේ වෙන්න පුළුවන් කියන එක මේක මේ වෙන දෙයක් කරපු යන්නේ නෙවෙයි. මේක මේ කර්මය කියලා කියන්නේ අපිම කරගත්ත කර්මයන්නේ. ඒ වගේම අපි ළඟ ಗುಣධර්ම නැත. අනිත් අයට හිංසා පීඩා කරනවා නම් ගුණවතුන්ට ඒ දේවල් කරනවා නම් සමහරට ඒක අපිට බලපෑම් ඇති වෙන්න පුළුවන්. දැන් අපි කියමු හොඳ අයට කරදර කරනකොට වෙන දේ තමයි අපි හිතනවා ඒගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා. නමුත් ඇතුලෙන් ඒගොල්ලෝ විඳවනවා. ඒ කියන්නේ කාටවත් ඒක තමයි මේ විශ්ව ශක්තිය බලය. දැන් සාමාන්‍යයෙන් කියන්නේ එතුමා සඳහන් කර විදිහට අර හොඳ කියන්නේ පිටරටවල් වලින් ඇවිල්ලා ඉන්නවා හොඳ
උදවිය. ඒ කියන්නේ හොඳ ස්වාමින් වහන්සේලා පිටරට හාමුදුරුවෝ ඇවිල්ලා ওই සිංහරාජයේ ආල වගේ තැන්වල වැඩ වාසය කරනවා. සතෙක් සිව්පාවෙක්වත් හිංසා කරන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ඔය දිවියෝ වලස්සු කොටි වගේ සත්තු ඇවිල්ලා ළඟටම ඇවිල්ලා යනවා කියනවා කරදර කරන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ඒක තමයි මේ විශ්ව ශක්තිය බලය. ඒ නිසා අපි ඒවට කලබල වෙන්න ඕනේ නැහැ. නමුත් ඒවා කරන අයට අනිවාර්යයෙන් මේ ප්‍රතිවිපාක ලැබෙනවා. දැන් බුදුන් වහන්සේට මොනතරම් බාධක ඇති වුණාද කියන්නකො. උන්වහන්සේ කවදාකවත් උන්වහන්සේ මුකුත් කරන්න කියන ඒගොල්ලන්ට තමයි ඒ ප්‍රතිඵල ලැබුණේ. චින්චිමානිකාව චරිතය ගත්තත් නේද? ඔය විශේෂම මාගන්ධිය වගේ ගත්තත් ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒක මේ කවුරුත් කියලා නෙවෙයි ස්වභාවිකව වෙනවා. ඒ නිසා මුලින්ම අපි හිතා ගන්න ඕනේ අපි කරන දේට අනුව අපිට ප්‍රතිඵල ලැබෙනවා. ඒක තමයි කර්මය කියලා විශේෂයෙන් වැඩිපුර සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා මේ බහුතරයක් ගේ මානසික මට්ටම විපර්යාසයන් වලට පත් වෙනවා අහිතකර විදිහට. නමුත් සුළු පිරිසක් වෙන ගුණධර්ම පුරුදු කරන පිරිස් හැටියට ඒ අයත් හොඳ පැත්තට අරන් අපි සමාජය වෙනස් කරගන්න තමයි අනිවාර්යයෙන්ම අපි උත්සාහ ගන්නට ඕනේ. ඉතින් බුදුන් වහන්සේ දැන් ඔබතුමිය සඳහන් කර ආකාරයට බුදුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ මේ සමාජය කියලා කියන්නේ විවිධයි. විවිධ දැන් අපි ඔය ඇරිස්ටෝටල් මේ පණිතුමා සඳහන් කරනවා ඒ කාලෙත් හොඳ නෑ සමාජයේ මෙහෙම නරකයි කියලා එහෙම කාලෙත් තියෙනවා. ඒ කියන්නේ හැම කාලෙම අපිට සාපේක්ෂ වශයෙන් ගත්තාම අඩුපාඩුකම් තියෙනවා. නමුත් ඒ අඩුපාඩුකම් ඒ නරක කියන ඒවා අපි නිර්මාණශීලීව තමයි මතු කරන්නට ඕනේ. ඒක මේ නරකයිම කියන එකට වඩා අපි හොඳ දේවල් වැඩිපුර මතු කරගන්නට ඕනේ. දැන් අපි කියමු වැඩිහිටියන් සලකන දැන් අපි සමාජය ගත්තාම බලන්නකො දැන් විශ්වවිද්‍යාලයක වුණා සමහර දරුවෝ හොඳ වැඩසටහන් කරනවානේ. හැබැයි අපි විශ්වවිද්‍යාලයේ සමහර විට පෙන්වන්නේම වැරදි දේවල් තමයි. ඒ වගේම සමාජයක වුණත් දන්සල් දෙනවා වෙසක් කාලයන් වලට දැන් මේ කාලේ නම් බෑ. නමුත් සමහරට අර වැරදි දේවල් තමයි පෙන්වන්නේ මෙන්න මෙහෙමයි කරා කියලා. එහෙම නෙවෙයි. අපි හොඳ දේවල් මතු කර ගන්නට ඕනේ. හොඳ දේවල් මතු කරලා දැන් බුදුන් වහන්සේ කවදාකවත් උන්වහන්සේ ළඟට එන විවිධ චරිතාවන්නේ. හැබැයි උන්වහන්සේ විවිධ චරිත කියන්නේ සමහර හොඳම නැති චරිතත් ආවා. හැබැයි උන්වහන්සේ වැඩිපුර මතු කරේ හොඳ චරිත තමයි මතු කරේ. ඒ කියන්නේ අර නරකයට දොස්පරොස් කියන්නේ කියේ නෑ. දැන් අඟුලිමාල වගේ චරිතයක් ගත්තාම බලන්නකෝ මොනතරම් හානියක් පීඩාවක් වුණාද? හැබැයි උන්වහන්සේ එහෙම වුණා කියලා උන්වහන්සේ කවදාකවත් තලා පෙලා දැම්මේ නෑනේ. ඒ කෙනා වුණත් මේ නරකයට යමුණ කෙනා වුණත් උන්වහන්සේ හරි මාර්ගයට ගත්තා. ඒ හරි මාර්ගයට යන විමුක්තිය අවබෝධ කර දුන්නා. ඒ නිසා සමාජේ වුණත් විවිධ අය ඉන්න පුළුවන්. හැබැයි අපි ඒ අයට දොස්පරොස් කී ඉන්නවට වඩා අපි හැම කෙනාම එකතු වෙලා ඒ වෙනස අපි ඇති කරන්න උත්සාහ කරන්න ඕන. අපේ ගෙදර දොර දරුවෝ වෙනස් කරගන්නවා වගේම අනිකුත් අයත් වෙනස් කරගන්න උත්සාහ කරගන්න ඕන. ඉතින් මෙහෙමයි. ඒකට මෙහෙම එකකුත් තියෙනවා. මේ ලෝකේ මිනිස්සු ඇත්තටම මේ ධර්මයෙන්ම වෙනස් වෙන්නේ නැහැ කියලාත් කියනවා සිතාර මහත්මිය. මුලින්ම මේකට නීතියක් තියෙනවා. දැන් මුලින්ම කරන්න ඕනි මේ නැනවත් කරන එකනේ. නැනවත් කරාම තමයි ගුණවත් වෙන්නේ. ගුණවත් වුණාම තමයි මිනිස්සු සෞඛ්‍යාරසිත වෙනවා කියලා කියන්නේ සමාන. ඒක තමයි ලෝකේ සම්සි නියාමය. දැන් බුදුරජාණන් වහන්සේ කාලේනවා බුදුන් වහන්සේ මේ රාජානුන් අනුවත්තිතුන්. ඒ කියන්නේ රටේ නීතියට ගරු කරා. ඒ කියන්නේ මේ හාමුදුරලට උනත් කිව්වේ රටේ නීතියට ගරු කරන්න කියලා. ඒක ඒ නීතියෙන් තමයි මුලින්ම මිනිස්සු වෙනස් වෙන්නේ. ඊට පස්සේ තමයි ඒකත් එක්ක ධර්මයේ ආభాසය ලැබුණාට පස්සේ තමයි ලොකු වෙනසක් ඇති වෙන්නේ. නිසා අපි හැම දෙයක් පිළිබඳව හිතලා වෙනස් වෙන්න ඕනේ. දැන් අපේ රට ගත්තාම අපි නරකයි කියනකට වඩා අපි වෙනස් වෙන්න උත්සාහ කරන්න ඕනේ. වෙනස් වෙන්න හොඳ විදියට. දැන් අපි කියමු මගේ අතින් අඩුපාඩුකම් තියෙනවා මම හදාගත්තාම ඒක අනිත් අයට බලපානවා. ඒ වගේම gedara dora අම්මා තාත්තා වෙනස් වෙනවා ඒක දරුවන්ට බලපානවා. ඒක තමයි ධර්මයට අනුව ජීවත් වෙනවා කියලා කියන්නේ. දැන් වක්කලි කියන ස්වාමින් වහන්සේ බුදුන් වහන්සේගේ අර බාහිර ස්වභාවය දිහා බලා ඉනකොට බුදුන් වහන්සේ කින්තේ වක්කලි ඉමාය පූතිකායන දිත්තේන මේක බල ඉඳලා ඔයාට ඇති වැඩක් නැහැ. මෙතනින් අයින් වෙන්න කියලා නිකන් උන්වහන්සේ පැහැදිලි කරා. ඊට පස්සේ කලකිරලා ජීවිතේ තොර කරගන්න යන අවස්ථාවේදී බුදුන් වහන්සේ ළඟට ගිහින් එයාට මේ සැබෑ ධර්මයේ මොකද්ද මේ භෞතික දේවල් බල සම්මුති වශයෙන් ඉන්න එපා. ඒක නෙවෙයි ධර්මයේ කියන්නේ යෝකෝ අක්කලි සෝ ධම්මං පස්සේ යෝ මම් පස්සති. ඒ කියන්නේ බුදුන්වහන්සේ දේශනා කර මම දකින්නවා කියන්නේ ධර්මයේ දකින්නවා. ධර්මයේ දකින්නවා කියලා කියන්නේ මම දකින්නවා කියලා උන්වහන්සේ පැහැදිලි කරන්න යනවා. එතකොට ධර්මයේ තේරුම් ගත්තා. දැන් අපිට සමාජයේ තියෙන ප්‍රශ්නේ තමයි අපි වැඩිපුරම අර මේ ආමිෂ පැත්තට වැඩිපුර යොමු වීමක් ඇති වෙනවා. අපි සමහර විට ගොඩාක් පුද පූජා පවත්වනවා වෙන්න පුළුවන්. හැබැයි අපි ඒහා සමානවම අපේ ළඟ ගුණ ධර්ම පුරුදු කරගන්න උත්සාහ කරන්න ඕනේ. අනිත් අය මොකද්ද කරන්නේ කියන එකට වඩා තමන් වෙනස් වෙන්න ඕනේ. විශේෂයෙන් වැඩිහිටියන් හැටියට වෙනස් වීමත් එක්ක අපේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම සඳහන් කරනවා මේ රටක වෙනස් වීමට බලපානවා කියන පුජ්‍යල කොටස් කිහිපයක්. ඒ තමයි වැඩිහිටි ප්‍රජාව, ජනමාධ්‍ය ප්‍රජාව, ඒ වගේම මේ පූජක පන්තිය, ඒ වගේම සාමාන්‍ය ව්‍යාපාරික ප්‍රජාව කියන මෙන්න මේ කණ්ඩායම් එක්ක තමයි මේ රටක් වෙනස් වෙන්නේ කියන කාරණාව
සිහිපත් කරලා තියෙනවා. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ ධර්මයේ ශ්‍රවණය කිරීම, එය දරා ගැනීම, ඒ තුල හැසිරීම. බුදුන් වහන්සේ මේ ක්‍රමවේදය තමයි ලොවට පසක් කරේ, දේශනා කරේ. දැන් අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන තරමට එය දරා ගන්නවද, ඒ තුල හැසිරෙනවද කියන ප්‍රශ්නය ගැටලුවත් සමාජය තුළ පවතිනවා. එහෙම සම්බුදුරජාණන් වහන්සේත් සම්බුදු දේශනාවත් හුදෙක් ආමිස පූජාවට පමණක් ලඝු කිරීම කොයිතරම්නම් යුතුද? එය කළ යුතුද? එහෙමනම් එතනින් එහාට ඔබ කරන සෑම ආමිස පූජාවකම ප්‍රමුඛතම කාරණාව ප්‍රතිපත්තිය රැකීම නම් ඒ හරහා ලෝ වෙනස් කරන්න පුළුවන්. ඒ හරහා අපිට ජීවිතය යහපත් කරගන්න පුළුවන්. ඒ කාරණා අපිට තියෙන කෙටි වේලාවක් අපේ ස්වාමින් වහන්සේ. ඇත්තටම අපි ප්‍රායෝගික වත්මන් සමාජයට මේ කාරණාව පහදන්නේ කෙසේද? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ පෙර භවයන් වල උන්වහන්සේ තාමිස පූජාවන් සිද්ධ කරලා තියෙනවා. හැබැයි උන්වහන්සේ මනෝ ප්‍රනිදානය කියලා කියන්නේ හැම පින්කමක් අවසානයේම උන්වහන්සේගේ හිත තුල ಗುಣධර්ම පහළ වේවා. මගේ හිත කුසලයට යොමු වේවා කියන ප්‍රාර්ථනාව තමයි වැඩිපුරම සිද්ධ කරේ. ඒකත් එක්ක වාක් ප්‍රනිදානය. ඒක වචනයෙන් ප්‍රකාශ කරන්න යෙදුණා. දැන් බලන්න අපිට වුණත් හැම පින්කමක් අවසානයේම දැන් අපි උදාහරණයක් වශයෙන් දැන් බෝධින් වහන්සේ නමකට අපි බෝධි පූජාවක් තියනවා කියන බලන්න. කී දිනෙන්ද ලංකාවේ හිතලා අනේ මම මේ බෝධිය වහන්සේට බෝධි පූජාවක් තියනවා කියලා සිතාර මහත්මිය පූජාවක් තියන්නේ. දැන් ඔබ හිතලා බලන්න බොහෝ පිරිසක් කරන්නේ කවුරු හරි ජ්‍යොතිෂය පැත්තක් මුල් කරගෙන ගිහින් තමයි ඒක පූජාව තියෙන්නේ. අපි කියන්නේ දින වකවානු වෙන් කරගෙන ක්‍රමවේදවලට අනුව. ඔව් ඒ කියන්නේ බදාදා සෙනසුරාදාත් ඒකට දා ගන්නවනේ අර කෙම්මුර දවස්වල පූජාව තියන්න ඕනේ කියලා. දැන් කෙම්මුර කියලා කියන්නේ අර බ්‍රාහ්මණ සමාජයේ හිටපු ඒ බමුණෝ ගොඩනගාගත්තු සංකල්පයක්. ඒ කියන්නේ බමුණොන්ට අවශ්‍ය වුණ අනිත් දවස්වලට නිවාඩු ගන්න. ඒ නිසා ඒ දවස්වල තමයි පූජා තියන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒක අපේ බෞද්ධයෝ අරන් තිනවා. ඒ නිසා මේ දෙවියෝ වඩිනවා කියන විශේෂ දවස් නැහැ. කෙසේ වෙතත් ඒකත් අපි කරන්නේ එහෙම. එහෙම නෙවෙයි. එහෙම කරන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. ඒවත් කරන්න. ඇත්තටම එහෙම නැත්නම් අද මේ බෝධින් වහන්සේට පෑන් කාලයක්වත් වැටෙන්නේ නැහැ. ජ්‍යොතිෂ මහත්තුරු එකා තියෙන ලොකු සේවයක් කරන්නේ නේ. එහෙම නැත්නම් මේ පෑන් කාලයක්වත් වැටෙන්නේ නැහැ බෝධියට. එහෙම එක්කුත් තියෙනවා. කෙසේ වෙතත් අපිට පුළුවන් අවස්ථාවක මේ අපල හරි දුක හරි පීඩාව හරි කියලා කියන අපේ ළඟ තියෙන අපිරිසුදු සිතුවිලි. ඒවා නැති වෙන්න තමයි අපිට සතුට සමාදානයේ සැනසීම ඇති වෙන්නේ. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම අපිට දේවල් සිද්ධ කරන්න. දැන් අපි කියමු මේ දවස්වල කොරෝනා නිසා ගොඩක් අය හිතන අපිට කොටු වෙලා පන්සලකට යන්න නැහැ, සිල් ගන්න නැහැ. මේ වගේ දේවල් සඳහන් කරනවානේ. හැබැයි ඔබට පුළුවන් ඔබ ඉන්න තැන ඉඳලම නේ සිතාර මහත්මිය ඔබ ඉන්න තැන ඉඳලම ඔබගේ නිවස තුළම මේ ප්‍රතිපත්ති කරුක පුරුදු කරන්න. අපිට බුද්ධ වන්දනාවක් කරන්න පුළුවන්. ගෙදර සිල් සමාදන් වෙන්න පුළුවන්. එතකොට ඒකට වස්ත්‍ර වෙනස් කරන්නවත් නෙවෙයි. වස්ත්‍රය වැදගත් වෙන්නේ නැහැ. දැන් ওই සුදු පාට කියලා කියන්නේ හිත සැනසෙන වස්ත්‍රයක්නේ. හැබැයි බුදුන් වහන්සේ කාලේ හිටියෝ බලන්නකෝ අනේ පිරිසුදුතුමා. ගෙදර ඉඳලම සතර පොයටම සිල් සමාදන් වෙලා තියෙනවා. ගෙදර දරුවෝ වැඩ කරන අය ඔක්කොමත් එක්ක. එතකොට අපිට වුණත් මේ සීලය කියලා කියන්නේ ඇත්තටම හික්මන එක. මොකද්ද? වෙනදට වඩා අපි කියමු සතියකට බැයි නම් මාසෙක සැරයක් හරි දැන් වෙසක් පුර 15ක් පොහොය දවස් එනවා. ඔබ ගෙවල් වල ඉඳලම ඔබට පුළුවන් නේ දරුවොත් එක්ක උදේ ඉඳලම ධර්මයේ ශ්‍රවණය කරන්නට ඒ බුදුන් වහන්සේ දේශනා කරපු ශික්ෂාපද අෂ්ටාංග සීලය, දස සීල් වගේ අර පංච සීලයට වඩා තව ටිකක් ඇති කරගෙන අපිට ගෙදර ඉඳලම පුළුවන් නේ පුදුමාකාර සැනසීමක් ඇති කරගන්න. අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ පහුගිය වසර පුරාම අපි දන්නා හරියාකාරයෙන් අපිට පුරපෝය දවසේදී සිල් සමාදන් වෙන්න පන්සලකට යන්න ලැබුණු අවස්ථා එකක් හෝ දෙකක් තමයි පහුගිය වසරේ අවස්ථාව ලැබුණේ. දැන් බොහෝ වැඩි හිටියන් බොහෝ පිරිස ටිකක් මැසිවිලි නගිනවා අපිට වෙසක් පෝයටවත් පන්සලට යන්න නැහැ. සිල් සමාදන් වෙන්න විදියක් නැහැ කියලා. එතන ප්‍රායෝගිකව මේ ඔබ වහන්සේ දේශනා කරන මේ කාරණාව මෙවර අපිට ප්‍රායෝගිකවම ජීවිතය තුළදී කරන්න පුළුවන්. අපි කොතන හිටියත් සිත සිල් ගැන්වීම කොහොමද කරන්නේ කියන කාරණේ මෙවර වෙසක් කුලල වෙනුවෙන් අපි කොහොමද යොදාගන්නේ? ඔව් දැන් ඇත්තටම වෙසක් කියලා කියන්නේ තෙමගුලනේ සිහිපත් කරන්නේ. එතකොට එතන වැඩිපුරම අපි ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ජීවිතය තුළ පුරුදු කරගන්න එකනේ. එතකොට මේ ජීවිතය තුළ දේශනාව පුරුදු කරගන්නවා කියලා කියන්නේ ප්‍රතිපත්තිකරුක වෙනස් වෙනවා කියන එක. එතකොට ප්‍රතිපත්තිකරුක වෙනස් වෙන්න නම් මනස විරේකයක් වෙන්නට ඕනේ. මනස විරේකයක් වෙනවා කියලා කියන්නේ අර මනසේ තියෙන අපිරිසුදු ස්වභාවයන් අයින් කරන්නට ඕනේ. ඒවා අපි හිතුවට ඒ ප්‍රාර්ථනා කරටම වෙන දෙයක් නෙමෙයි. ඒක ප්‍රායෝගිකව වෙන්නට ඕනේ. ඒ ප්‍රායෝගික භාවය අපිට නිවෙස් තුලම කරන්න පුළුවන්. දැන් ගෞතම බුදුන් වහන්සේගේ සමාජය අර සවැත් නුවර ඉඳලා තියෙනවානේ කෝටි 7ක ජනගහනය.
කෝටි 7න් කෝටි 5ක්ම මාර්ගඵලලාභීන් බවට පත් වෙලා තිනවා. ඒ කියන්නේ මොකක්ද? ඒගොල්ලෝ එදිනදා මේ ජීවිතේ වෙනස් කරගත්තා. ඒ කියන්නේ උන්වහන්සේගේ මේ ධර්මයට අනුව මනසින් සැනසීම ඇති කරගත්තා. ඒ කියන්නේ හිත සිල් ගත්තා. අතර ඔබතුමී කියවා වගේ හිත තමයි සිල් ගන්නට ඕන. හිත තමයි සැනසෙන්න ඕන. හිත තමයි විමුක්තියට ඇති කරගන්නට ඕන. ඒ නිසා අර බුදුදහමේ වැඩියෙන්ම කතා කරන්නේ මේ මනස කියන ධර්මතාවයෙන්. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට මනස පිරිසුදු කරගන්න පුළුවන් නම් අපි කියමු ඒ මනස කලබල නැත්තම් මනස තෘප්තිමත් නම් සැහැල්ලු භාවයට පත් වෙනවා නම් එයාට සතුට තියෙනවා. ව්‍යාපාර කරන කෙනෙක් නම් ඒ ව්‍යාපාරය දියුණු වෙනවා. ගොවිතැන් බතක් කරන කෙනාට ඒ ගොවිතැන දියුණු කරගන්න පුළුවන් වෙනවා. එයා ඒ වගේම දරුවෙකුට නම් ඒ දරුවගේ අධ්‍යාපනය ළඟා කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේ හැම දෙයකටම ලෞකික ජීවිතේ උනා සාර්ථක කරන්නේ අපේ ළඟ තියෙන ගුණවත්කමත් එක්ක. ඒ නිසා අපි අර පන්සලට යන්න විදිහක් නැහැ. මේ වගේ දේවල් වලින් දුක් වෙන්නට අවශ්‍ය නැහැ. ඔබ ඉන්න තැන ඉඳලම ඔබට පුළුවන් මේ දේ සිද්ධ කරන්නට. දැන් බුදුන් වහන්සේ කාලේ ගත්තාම බොහෝ පිරිසක් දැන් අපි ගත්තාම සුද්ධෝදන මහරජතුමා නේද? තමන්ගේ රජමාලිගාව තුල ඉඳලම තමයි නිවන අවබෝධ කරගත්තේ. ඒතකොට බලන්න රජමාලිගාවක හිටපු රජ කෙනෙක් නිවන අවබෝධ කරගත්තා කියනවා නම් අපි හැම කෙනාටම ඒ தત્ත්වය ළඟා කරගන්න පුළුවන්. ඒ කියන්නේ නිවන කියන එක දකින්න බෑ නේද? නිවන යන්නත් බෑ, දකින්නත් බෑ. නිවන කියන එක අවබෝධ කරගන්නට ඕනේ දෙයක්. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ තණ්හාව කියන එක සම්පූර්ණයෙන්මනේ ඇලෙන එක අයින් කරගත්තාම තමයි මේ නිවීම කියන එක අයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ පරමාර්ථ සත්‍ය අවබෝධ කරගත්තාම අපිට ඒ தત્ත්වය ඇති කරගන්න පුළුවන්. එතකොට අපි කියමු දරුවන්ට මේ ධර්මයේ දැන් අපි කියමු වෙසක් කාලේ වුණත් වෙසක් දවසේ වුණත් දරුවන්ට වෙසක් කූඩු හදන්න ඒ වගේ දේවල් දෙන්නට ඕනේ. මොකද දරුවන්ට ගැඹුරු දේවල් තේරෙන්නේ නැහැනේ. ඒ නිසා හැබැයි වැඩිහිටියෝ ක්‍රමානුකූලව දරුවන්ටත් ඒ මාර්ගය පෙන්වා දෙන්නට ඕනේ. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. උන්වහන්සේ දේශනා කරන්නේ මුලින්ම ඔබ ගුණවත් වෙන්නට. ඒ කියන්නේ අතන සඳහන් කරන්නේ මේ සීල පරිභාවිතෝ සමාධි. සමාධි පරිභාවිතෝ ප්‍රඥා. ඒ කියන්නේ පඤ්ඤා කියලා කියන්නේ. ඒ කියන්නේ නැනවත් වෙනකොට ගුණවත් වෙනකොට අපේ හිත එකඟ වෙන්න පටන් ගන්නවා. හිත එකඟ වෙනකොට තමයි ඥානය ඇති වෙන්නේ. ඥානය කියලා කියන්නේ මොකද්ද? පෙර භවයන් වල වැහිලා තියෙන ශක්තිය මතුවෙනවා. දැන් අපි නිවන අවබෝධ කරගන්නටත් ලෞකික ජීවිතය ජයග්‍රහණය කරගන්නටත් අපිට පුළුවන්කම ලැබෙනවා හිත හදාගත්තොත් අර පෙර භවයන් වල ගොඩනගාගත්ත තියෙන ශක්තිය මතුවෙන්න පටන් ගන්නවා. දැන් බුද්ධත්වයේ කියලා කියනත් එහෙම මතුවීමන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ සතර පරිනිමිති දැක්කේ නැහැ කියලා කාටවත් කියන්න බෑනේ නේද? උන්වහන්සේ අවුරුදු 29ක් පුරාවටම ඇත්තටම රජමාලිගාව හිටියත් ඒවා නොදැක්කා කියලා නෑ. ආර්ය පරේෂණ සූත්‍රයේ සඳහන් කරනවා මේ මජ්ක්‍ධිම නිකායේ 26 වෙනි සූත්‍රය ඔබලා කියවලා බලන්න. උන්වහන්සේ දැකලා තින සමහර හැබැයි දැකලා උන්වහන්සේට අර උන්වහන්සේ ගිහිගෙන් අත්තරින්ට වෙනස දැනුනේම අවසානයේ අර සතර පරිනිමිති දැකීමත් එක්ක. එහෙම නැත්නම් දැක්කේ නැහැ කියන්න බෑ. අපි කියන ටර්නින් පොයින්ට් එකක් කියලානේ වෙනස් වීම ගැඹුරින් දැනුනේ අවුරුදු 29 වෙනකොට. ඉතින් ඒ නිසා ඒ වගේ අපි උනත් තේරුම් ගන්නට ඕනි අර සමහර දේවල් අපි අත්දකිනවා. හැබැයි අපි සමහර වෙලාවට තින්න මඤ්ඤ තරඤ්ඤාමං පටිජග්ගීය පඬිතෝ කියන විදිහට අපිට ධර්මයේ කොයි වෙලාවෙ හරි තේරෙනවා නම් එතකොට අපි හිතන්න ඕනේ ධර්මයේ තියෙන මගේ ළඟ. ඒ ධර්මයේ කියලා කියන්නේ මගේ හිත පිරිසුදු කරගන්න වැඩපිළිවෙල. ඒක මගේ ජීවිතය තුළ පුරුදු කරගන්නවා කියන අඛණ්ඩ ප්‍රතිපදාව තුළ ජීවත් වෙන්නට ඕනේ. ඒ කියන්නේ ධර්මයේ පිළිගන්න කෙනා සතුටින් ඉන්නවා. එයා මෙයා දැන් ගොඩක් බුදුදහමේ කියන්නේ අර මේ අපේ ළඟ තියෙන මේ ස්වභාවයන් අපේ හිත චංචල වෙනවනේ නිතරම සිතාර මහත්මිය. ඒ කියන්නේ නිවන අවබෝධ වෙනවා කියලා කියන්නේ හිත චංචල වෙන්නේ නැති ස්වභාවයට පත් කරගන්න එක. ඒ කියන්නේ ද්විතාවයේ තේරුම් ගත්තාම අපේ ළඟ කුසලයේ මතුවෙනකොට අපේ හිත චංචල වෙන්නේ. යම්කිසි කෙනෙකුට පුළුවන් නම් කිසිම දෙයකට චංචල නොවි ජීවත් වෙන්න අන්න එදාට තමයි අර අවිද්‍යාව තණ්හාව ප්‍රහීන කරලා ඒ සැනසීම ළඟා කරගන්න පුළුවන්. ඒ සැනසීම ළඟා කරගන්නට නම් අපි මුලින්ම අනිවාර්යයෙන්ම අර අංගුත්තර නිකායේ අටක නිපාතයේ තියෙන අනුරුද්ධ සූත්‍රය. ඒ අනුරුද්ධ සූත්‍රයේ තියෙන පඤ්ඤවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤෝ කියලා. ඒ කියන්නේ මේ ධර්මයේ කියන්නේ ප්‍රඥයන්ට පමණයි කියලා එතන කිව්වට මේ හැම කෙනාම ප්‍රඥාව තමයි. ඒ කියන්නේ නරකය කියලා එහෙම එකක් නැහැ. හැබැයි ප්‍රඥාව මතු කරගන්නට ඕනේ. අනුරුද්ධ හාමුදුරන් වහන්සේට එක අවස්ථාවක මේ විතර්ක ඇතිලා තියෙනවා නේද? ධර්මයේ පිළිබඳ අපහැදිලිතාවයන් ඇතිලා තියෙනවා. එතකොට අනුරුද්ධ හාමුදුරන්ට දේශනා කරේ ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ ඔබ ධර්මයේ මතු කරගන්න. ඔබ කැමැති තැනකින් පටන් ගන්න. දැන් අපිට උනත් සිතාන මහත්මිය ධර්මයේ කියන එක කැමැති තැනකින් පටන් ගන්න පුළුවන්. ආස තැනකින්. තමන් එහෙම පටන් ගත්තට පස්සේ මේ ධර්මයේ අපිට ජීවිතේ වෙනස් කරගන්නත් පුළුවන් වෙනවා. දැන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේගේ ධර්මයේ අඛණ්ඩව මේ අභිත්තරේත කල්යාණේ පාපා චිත්තන් නිවාරේ. දණ්ඩං හි කරෝතෝ පුඤ්ඤං පාපස්මි රමති මනෝ.
අඛණ්ඩව ධර්ම මාර්ගයේ පිළිපන්නකොට තමයි උන්වහන්සේගේ ඒ වෙනස ඇති කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ සඳහා අඛණ්ඩ ප්‍රතිපදාවක් තියෙන්නට ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම උන්වහන්සේ ඇත්තරම උන්වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඉපදෙනකොටම තිබ්බනේ. හැබැයි වන්දනාමාන කරේ පොඩි කාලේ කවුරුත් වැන්දේ නැහනේ. හැබැයි වන්දනාමාන කරේ උන්වහන්සේගේ ගුණවත්කමත් එක්ක බුද්ධත්වයට එක්ක. ඒ වගේම අපි මොන විදිහට හිටියත් කමන්නේ. ඒ කියන්නේ ගුණ විදිහට කියන්නේ ගුණවත්ව අපේ ජීවත් වෙන්න උත්සාහ කරගන්නවා. අපේ තරාතිරමට වඩා වැදගත් වෙන අපේ ගුණවත්කම. ඒ කුසලයේ වඩන එක. ඒ කුසල ප්‍රතිපදාව ජීවිතය තුළ පුරුදු කරගන්න තමයි අපි හැමදෙනාම උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒ ජීවිතයේ තුලම අපිට වෙනස ළඟා කරගන්නට පුළුවන් වෙනවා. අපේ බුදුදහම කියලා කියන්නේ අර කවුරු හරි මේ සදාතනික මෙහෙම ලෝකයකට යනවා මේ විදිහට වෙනවා වෙන දේවල් වලින් බලපෑම් වෙනවා කියන එක නෙවෙයි කියන්නේ. බුදුදහමේ කියන්නේ අපේ ළඟ තියෙන ශක්තිය මතු කරගන්න. අපිටම තමයි මේ ධර්මය හොයාගන්න පුළුවන් වෙන්නේ. අපි කරන දේවල්ට අනුව තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා කවුරුත් මවන කෙනෙක්වත් අපි කොහේ හරි යන තැනකක්වත් නැහැ. අපි හැම දෙයක්ම කරගන්නේ අපිම කියන දේ තමයි බුදුදහමේ උගන්වන්නේ. ඒක අපි හරියට තේරුම් අරගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තාම අපේ ජීවිතේ වෙනස් කරගන්නට පුළුවන් වෙනවා. දැන් අනිත් කාරණාව තමයි බුදුන් වහන්සේ මට මේ කාරණාව මතක් වුණා. උප්පත්තිය ලැබනකොට නෙළුම් මල් 7ක ගියා කියනෝනේ. ඒ කියන්නේ සාමාන්‍ය ඒ කාලේ නේපාලයේ තිබිලා තියෙනවා මේ ගොඩ නෙළුම් මේ පැලවිලා තියෙනවා. සමහර විට උන්වහන්සේ එහෙම වැඩිය වෙන්න පුළුවන්. ඔය භූමිජාල සූත්‍රය, අච්චරියබ්බුත සූත්‍රය, මජ්ක්‍ධිම නිකාය මෙහෙම සූත්‍ර මෙහෙම දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ විශේෂ පුජ්‍යලයන් පහළ වෙනකොට ඒ වගේ ඇත්තටම එහෙම වෙන්නත් පුළුවන්. සමහරට අර ගොඩ නෙළුම් වල වැඩිය වෙන්නත් පුළුවන් එහෙම තිබිලා. ඉතින් ඒ නිසා ඒවත් අපි කතා කරන්න ඕනේ. මෙතන කියන්නේ මේ සද්ධාව සහ ප්‍රඥාව දෙකම අවශ්‍ය වෙනවා. ඒකට කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී. බුදුන් වහන්සේගේ තියෙන ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ අපි වුණත් සිතාර මහත්මිය පෙර භාවයන් වල අඛණ්ඩව ධර්මයේ පුරුදු කරගත්තාම ඒ කියන්නේ අපේ ශක්තින් එක අපි ඉපදෙනකොට ඒ වගේ ස්වභාවයන් ඇති වෙන්න පුළුවන් අපේ ජීවිතයන් තුල. ඒ කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ ඊට වඩා ශ්‍රේෂ්ඨම කෙනෙක්. ඒ නිසා ඒ වගේ දේවලුත් තේරුම්ගෙන සද්ධාව සහ ප්‍රඥාව කියන දෙකම අපේ ජීවිතය තුළ ඇති කරගන්න උත්සාහ කරන්න ඕනි. දැන් අපි කියනවා බෞද්ධ කියලා රටක් කියලා කියනවනේ. හැබැයි අපේ බෞද්ධ වුණාට අපේ සමහර නිර්ණායක කරන් බලන්නකෝ. සමහර අපි කියමු සියදී නසා ගන්න අතර තියෙන අපි ඉහළම රටක් වෙලා තියෙනවා. ඒ වගේම ළමාපචාර ගත්තාම ඒ වගේම ගත්තාම ගොඩාක් ඔය සමහර තියෙන ප්‍රශ්න තියෙනවනේ. ඒ නරක මත් වතුර වගේ බොන ඒවායින් ගත්තාම නරක පැති වලින් ඉහළටම අවිලා තියෙනවා. ඉතින් බෞද්ධ නම් දැන් අර මම මුලින් කිව්වා වගේ අපි ගොඩක් අය සාර මහත්මයා මේ බෞද්ධයෙකුට බුද්ධඝම් කාර්ය වෙලා තියෙනවා. බුද්ධඝම් කාර්යය කියලා කියන්නේ බුදු ප්‍රතිපදාවනේ පිළිවෙල. ඒගොල්ලෝ සාම්ප්‍රදායික බෞද්ධයෝ. මේක මේ තරහ වෙන්න ඕන කාරණා නෙමෙයි. හැබැයි සැබෑ බෞද්ධ ශාවකයෙක් බවට පත් වෙන්නේ බුදුන් වහන්සේගේ දේශනාව අපේ ජීවිතේට ඇති කරගත්තාම. දැන් බුදුදහම කියන එක ආගමක් කියලාත් කියනවනේ. ආගමක තියෙන්න ඕනේ මේ තියෙනවා මේ චාරිත ධර්ම, ආචාර ධර්ම, ඒ වගේම සාන්ති කර්ම හැටියට පිළිත් ගන්න පුළුවන්. ආචාර ධර්ම කියලා කියන්නේ ගුණවත්කම් ගැන ධර්ම කාරණා තියෙන. එතකොට ආගමක් හැටියට ගන්න පුළුවන්, දාර්ශනිකයක් හැටියට ගන්න පුළුවන්. නමුත් බුදුදහම කියන්නේ දේශනාව. බුදුන් වහන්සේගේ පණිවිඩය හිත හදාගන්න දේශනාව. ඒක අපිටම කරන්න පුළුවන්. ඒක අපි පුරුදු කරලා අපේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. වෙසක් සමරනවා කියලා කියන්නේ ඇත්තටම භෞතික වශයෙන් වෙනස් වීම වගේම වැඩියෙන් අපි ප්‍රතිපත්තිගරුකව අපේ ජීවිතේ හදාගන්න ඕනේ. එතකොට සැනසීම සෝය කියන එක අපිටම ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒක ඇති කරගන්න අපිටම පුළුවන් වෙනවා කියන පණිවිඩය අපි ඇති කරගෙන ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන එක ධර්මයට අනුවම අපේ ජීවිතේ වෙනස් වෙන්න අපි උත්සාහ කරගන්නට ඕනේ. හොඳයි. යහපත් සිහියත්, යහපත් දැක්මත්, යහපත් ක්‍රියාවත් ඔබ ජීවිතේ නිරන්තරයෙන් පුහුණු කරන එවිට ඔබේ ජීවිතය යහපත් කර ගැනීමට දහම ඇසුරෙන් නිරන්තර ආශිර්වාදය ලැබෙනවා. අද දවසේදී අපි කතා කරේ සම්බුදු රජාණන් වහන්සේ සහ සම්බුදු දේශනාව එළඹෙන වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන්. ඉතින් එවැනි ඔබට මනස සූදානම් කරගන්න තවත් දින ගණනාවක් පවතිනවා. පවතින වසංගත තත්ත්වයක් එක්ක අපි දැඩි සංචරණ සීමා තුළ තමයි මේ කාලය තුළදී ජීවත් වෙන්නේ. ඉතින් හෙටින් පස්සේ ඔබට ලැබෙන අවස්ථාවේදීත් ඔබ නිරන්තරයෙන් පිරිස නොව අනුගමනය කළ යුත්තේ, නිවැරදි දේ අනුගමනය කළ යුත්තේ. ඒ නිසාවෙන් ඔබට යහපත් නිරෝගීමත් ජීවිතයක්
ඔබටත් ඔබේ ආදරණීයන්ටත් රටටත් උදා කර දෙන්න පුළුවන් කියන කාරණය මතක් කරමින් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ මොහොතේදී නිරෝගීභාවය ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහන අවසන් කරන්න මේ මොහොතේ අවසරය ඉල්ලා සිටිනවා. එහෙමනම් ස්තුතියි අපිව නැරඹුවාට. අපි සූදානම් ලබන සතියේදී මුණ ගැහෙන සූර්ය මණ්ඩල අපේ වැඩසටහන වෙනුවෙන් ඔබේ යහපත් සෞඛ්‍යමය පුරුදු තවදුරටත් සතිමත්ව පවත්වා ගැනීමෙන් අපේ රට ඉක්මනින්ම මේ ගෝලීය වසංගත තත්ත්වයෙන් මුදවා ගන්න අපිට අවස්ථාව ලැබෙනවා කියන කාරණේ අපි ඔබට නිරෝගී බව ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා. සම්මා සම්බුදු සරණයි ඔබ සැමට.